අයිබෝන් පුතේ දුවේ අද දවසේ අපි ආර්ථික විද්‍යාව හැඳින්වීම පළමු පාඩම් ඒකකයට අදාළ පුනරීක්ෂණ පන්තිය රිවිෂන් පන්තියයි ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. ඔබ අතට ගන්න ඕන ඔබට සපයලා තියෙන මේ පුනරීක්ෂණ නිබන්ධනය. පළවෙනි ප්‍රශ්නේ කියනවා පුතේ ආර්ථික විද්‍යාව යන්නේ කුමක් අදහස් වේද? එය සමාජීය විද්‍යාවක් ලෙස හඳුන්වන්නේ ඇයි? මොකද අහන්නේ? ආර්ථික විද්‍යාව යන්නේ කුමක් අදහස් වේද? එය සමාජීය විද්‍යාවක් ලෙස හඳුන්වන්නේ ඇයි? ප්‍රශ්න කොටස් දෙකකට බෙදෙනවා. පුතේ ආර්ථික විද්‍යාව කියන්නේ මොකක්ද? ඇත්තටම අපි මෙතන අහන්නේ ආර්ථික විද්‍යාවේ නිර්වචනය. පුතේ ආර්ථික විද්‍යාව කියන්නේ මේකයි. ආර්ථික විද්‍යාව පිළිබඳ විවිධ පුද්ගලයෝ, විවිධ ආර්ථික විද්‍යාඥයෝ, විවිධ ආයතන විවිධ නිර්වචන ඉදිරිපත් කරලා තියෙනවා. ආර්ථික විද්‍යාව පිළිබඳ විවිධ පාර්ශ්ව විවිධ නිර්වචන ඉදිරිපත් කරලා තියෙනවා. දැන් අපි එකක් උදාහරණයක් විදිහට ගත්තොත් ආර්ථික විද්‍යාවේ පියා ඇඩම් ස්මිත් එයා නිර්වචනය කරන්නේ කොහොමද? ධනය පිළිබඳ හදාරන විෂය ආර්ථික විද්‍යාව. ධනය පිළිබඳ හදාරන විද්‍යාව ආර්ථික විද්‍යාවයි. හරිද? right. නමුත් මේ නිර්වචන අපිට විභාගයේදී අපි නිර්වචනයක් විදිහට පාවිච්චි කරන්නේ. ආර්ථික විද්‍යාව යනු කුමක්ද පිළිබඳව විභාගයේදී අපි ඉදිරිපත් කරන නිර්වචනය මෙන්න මේකයි. අපි කියනවා පුතේ ලෝකයේ ඕනම රටක මිනිස් උවමනා සීමිතයි. ඕනම රටක මිනිසුන්ගේ මිනිස් උවමනා සීමිතයි. අපි කියන්නේ මොකක්ද පුතේ? අසීමිත මිනිස් උවමනා. අපි කියන්නේ අසීමිත මිනිස් උවමනා. හැබැයි භාණ්ඩ හා සේවා හදන්න තියෙන සම්පත් සීමිතයි. අපි කියන්නේ සීමිත සම්පත්. සීමිතයි සම්පත්. තොර මිනිසුන්ගේ උවමනා සීමිතයි. නිරන්තරව වර්ධනය වේ. ඒක ලෝකයේ හැම රටකම මිනිසුන්ගේ ස්වභාවය. මිනිස් ස්වභාවය. ඇහැට දකින දේ අවශ්‍යයි නේද? කනට ඇහෙන දේ අවශ්‍යයි. මිනිසුන්ගේ මේ උවමනාවන් අසීමිතයි. හැබැයි භාණ්ඩ හා සේවා හදන්න තියෙන සම්පත් සීමිතයි. අපි කියනවා සීමිත සම්පත්. හරිද? පුතේ එතකොට මේ සීමිත සම්පත් ඩිංගකින් අසීමිත මිනිස් උවමනා සපුරා ගන්නට ඕන. මිනිස් උවමනා අසීමිත වුණාට භාණ්ඩ හා සේවා හදන්න තියෙන සම්පත් භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසාය තියෙන්නේ පුතේ ඊටාම සීමිත ප්‍රමාණයක්. ඊටාම සීමිත ප්‍රමාණයක්. අන්න එතකොට මේ සීමිත සම්පත් ඩිංගකින් අසීමිත මිනිස් උවමනා සපුරා ගනිද්දී. හරිද? මිනිසාට මෙන්න මේ ශේෂ්ත්‍ර තුනේ කටයුතු කරන්න සිද්ධ වෙනවා. සීමිත සම්පත් ඩිංගකින් අසීමිත වූ මිනිස් උවමනා සපුරා ගන්න යද්දී මෙන්න මේ ශේෂ්ත්‍ර තුන කටයුතු කරන්න වෙනවා. මොකක්ද? නිෂ්පාදනය, හුවමාන, පරිභෝජනය. හරිද? පරිභෝජනය යන
ශේෂ්ත්‍රයන්හි මිනිසා කටයුතු කරන ආකාරය විද්‍යාත්මක පදනමකින් මෙන්න උදේ ආර්ථික විද්‍යාවේ නිර්වචනය කොහොමද කියන්නේ? සීමිත සම්පත් සම්භාරයක් තුලින් අසීමිත වූ මිනිස් ඌමනාවන් සපුරා ගැනීමට යාමේදී නිෂ්පාදනය, හුවමාරුව, පරිභෝජනය යන ශේෂ්ත්‍රයන්හි මිනිසා කටයුතු කරන ආකාරය විද්‍යාත්මක පදනමකින් අධ්‍යයනය කිරීම ආර්ථික විද්‍යාව වේ. පුතේ මේ හිග සීමිත සම්පත් ඩිංගකින් මේ තරම් උස ඌමනාවන් ඉෂ්ට කරන්න යද්දී මිනිසට කටයුතු කරන්න වෙනවා, තීන්දුව තීරණ ගන්න වෙනවා නිෂ්පාදනය සම්බන්ධ. කර්මාන්ත ශාලා තුල සිද්ධ වෙන නිෂ්පාදනය කරන්නේ කොහොමද? තීන්දුව තීරණ ගන්න වෙනවා. ඒ නිපදවාගත්ත භාණ්ඩ සීමිත භාණ්ඩ ඩිංග වෙළඳපොළට ගෙනල්ලා හුවමාරු කරගන්නේ කොහොමද? පාරිභෝගිකයත් එක්ක. ඊට පස්සේ ඒ සීමිත භාණ්ඩ ටික මිනිස්සු පාරිභෝජනයට යොදාගන්නේ කොහොමද? අවශ්‍යතාව මොනවා ඉෂ්ට කරගන්නේ කොහොමද? අන්න එහෙනම් පුතේ ආර්ථික විද්‍යාවේදී අධ්‍යයනය කරන්නේ මෙන්න මේදී. මොකද සීමිත සම්පත් වලින් මිනිස්සු භාණ්ඩ නිපදවන්නේ කොහොමද? ඒවා හුවමාරු කරගන්නේ කොහොමද? ඒවා පාරිභෝජනය කරන්නේ කොහොමද? ඔන්න ඔතන යන ශේෂ්ත්‍රයන්හි මිනිසා කටයුතු කරන ආකාරය විද්‍යාත්මක පදනමකින් අධ්‍යයනය කිරීම. නිකම්ම නිකන් නෙවෙයි. නිකම්ම නිකන් ආවට ගියාට නෙවෙයි. විද්‍යාත්මක ක්‍රමවේදකින් තොරතුරු රැස් කළා, ප්‍රස්තාර ගහලා නේද? නිරීක්ෂණය කරලා, උපකල්පන කළා, නිගමනයන්ට එළඹිලා නේද? අර විද්‍යාත්මක ක්‍රමවේදයක් තියෙනවා අපි අධ්‍යයනය කරන. අනේ විද්‍යාත්මක පදනමකින් මෙන්න මේවා පිළිබඳ අධ්‍යයනය කරන එක තමයි පුතේ ආර්ථික විද්‍යාව කියන්නේ. එහෙනම් අපි කියමු මොකද්ද? සීමිත සම්පත් සම්භාරයක් තුලින් අසීමිත මිනිස් ඌමනාවන් සපුරා ගැනීමට යාමේදී නිෂ්පාදනය, හුවමාරුව, පරිභෝජනය යන ශේෂ්ත්‍රයන්හි මිනිසා කටයුතු කරන ආකාරය විද්‍යාත්මක පදනමකින් අධ්‍යයනය කිරීම ආර්ථික විද්‍යාව වේ. පැහැදිලිද? ආර්ථික විද්‍යාව වේ. එහෙනම් පුතේ මේ රිවිෂන් පන්තිය තුල මම කිව්වා අපි බිඳුවේ ඉඳලා නැවත සාකච්ඡා කරනවා. එහෙනම් අපි පටන් ගත්ත නිර්වචනේ පාඩම් කරගන්න. දැන් පාඩම් කරගන්න. ආයි පසුකට තියන්න. සීමිත සම්පත් සම්භාරයක් තුලින් කියමු සීමිත සම්පත් සම්භාරයක් තුලින් අසීමිත මිනිස් ඌමනාවන් සපුරා ගැනීමට යාමේදී නිෂ්පාදනය, හුවමාරුව, පරිභෝජනය යන ශේෂ්ත්‍රයන්හි මිනිසා කටයුතු කරන ආකාරය විද්‍යාත්මක පදනමකින් අධ්‍යයනය කිරීම ආර්ථික විද්‍යාව වේ. පුතේ නිබන්ධනය ලැබිච්ච නැති දරුවෙක් ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. එයාට දුරකථන අංකය යොමු කරමේ. දුරකථන අංකය සහ ලිපිනය වන්න කඩිනමින් ඔබට නිබන්ධනය ලැබෙන්න සලස්වනවා. ඔබ දන්නවා කොරෝනා ප්‍රශ්නෙත් එක්ක ඔබේ නිවසටම අපි නිබන්ධන ලබා දුන්නා. හරිද? දරුවෙක් කොහොම හරි මග ඇරලා තියෙනවා. ඒ දරුවට වහාම පන්ති ඉවර වෙච්ච ගමන් මැසේජ් එකක් දාන්න. රයිට් පටන් ගමු. පටන් ගමු කියලා යන්නේ. සීමිත සම්පත් සම්භාරයක් තුලින්
සීමිත සම්පත් සම්භාරයක් තුලින් අසීමිත මිනිස් උවමනාවන් සීමිත සම්පත් සම්භාරයක් තුලින් අසීමිත මිනිස් උවමනාවන් අසීමිත මිනිස් උවමනාවන් සපුරා ගැනීමට යාමේදී සීමිත සම්පත් සම්භාරයක් තුලින් අසීමිත මිනිස් උවමනාවන් සපුරා ගැනීමට යාමේදී රතු බයන ගන්න මෙන්න මේ වචන තුන ලියන්න පුතේ. නිෂ්පාදනය, හුවමාරුව, පරිභෝජනය. රතු බයන නම් වචන තුන ලියන්න. නිෂ්පාදනය, හුවමාරුව, පරිභෝජනය. නිෂ්පාදනය, හුවමාරුව, පරිභෝජනය. නිෂ්පාදනය, හුවමාරුව, පරිභෝජනය. යන ශේෂ්ත්‍රයන්හි යන ශේෂ්ත්‍රයන්හි යන ශේෂ්ත්‍රයන්හි යන ශේෂ්ත්‍රයන්හි මිනිසා කටයුතු කරන ආකාරය මිනිසා කටයුතු කරන ආකාරය මිනිසා කටයුතු කරන ආකාරය විද්‍යාත්මක පදනමකින් විද්‍යාත්මක පදනමකින් විද්‍යාත්මක පදනමකින් අධ්‍යයනය කිරීම විද්‍යාත්මක පදනමකින් අධ්‍යයනය කිරීම ආර්ථික විද්‍යාව වේ. 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 හරි. මම ආයෙ කියනවා පුතේ. සීමිත සම්පත් සම්භාරයක් තුලින් අසීමිත මිනිස් උවමනාවන් සපුරා ගැනීමට යාමේදී නිෂ්පාදනය, පරිභෝජනය, හුවමාරුව යන ශේෂ්ත්‍රයන්හි මිනිසා කටයුතු කරන ආකාරය විද්‍යාත්මක පදනමකින් අධ්‍යයනය කිරීම ආර්ථික විද්‍යාව වේ. හරිද පුතේ? right. නවනේ අනු කියන තැනින් අපි පටන් ගත්තා. පුතේ දැන් මම තියරි පන්තිය කරපු දේවල් සාරාංශගත කිරීමකුත් වෙනවා. දැන් පුතේ අර විවිධ ආර්ථික විද්‍යාඥයන්ගේ නිර්වචන අයින් කළා. ඇඩම් ස්මිත්ගේ නිර්වචනේ අයින් කළා. දැන් ඉස්සරහට අරන් යන්නේ ඔන්න ඔය කියපු නිර්වචනය විතරයි. ඔය කියපු නිර්වචනය විතරයි. පැහැදිලිද? right. දැන් අර තියරි පන්ති උගන්වපු අරගේ නිර්වචනේ මෙයාගේ නිර්වචනේ ඒ මොනවත් නැහැ. දැන් අපි අර ඉස්සරහට යන්නේ ආර්ථික විද්‍යාව කියන්නේ ඔන්න ඔය නිර්වචන. නිශ්චිතයි.
ගුරුවත් පොතේ තියෙන නිර්වචනය. හරිද? right. ප්‍රශ්න එක කොටසයි ඉවර කළේ. ආර්ථික විද්‍යාව යන කුමක් අදහසේද? එය සමාජීය විද්‍යාවක් ලෙස හඳුන්වන්නේ. පුතේ විෂය ශාස්ත්‍රයක් තියෙනවා. ඒවට කියන්නේ සමාජීය විද්‍යාව කියලා. විෂයන් ශාස්ත්‍රයක් තියෙනවා පුතේ. මොකක්ද? ඒවට කියන්නේ සමාජීය විද්‍යාව කියලා. අහන්න මොකට විෂය ශාස්ත්‍රයක් තියෙනවා. ඒ විෂය ශාස්ත්‍රයට කියන්නේ පුතේ සමාජීය විද්‍යාවන් කියලා. මොනවද මේ විෂයන් පුතේ? මෙන්න මේ. දේශපාලන විද්‍යාව. දේශපාලන විද්‍යාව. මනෝවිද්‍යාව. අපරාධ විද්‍යාව. මනෝ සමාජ විද්‍යාව. මනෝ සමාජ විද්‍යාව. මාධ්‍ය අධ්‍යයන. ඔන්නවට කියනවා පුතේ තනි නමක්. මොකක්ද කියන්නේ? සමාජීය විද්‍යාව. මේවට කියන තනි නම මොකද? මේ විෂයන් ඔක්කොටම තනි නමක් කියන මොකද්ද තනි නම? සමාජීය විද්‍යාවයි. මොකද කියන තනි නම? සමාජීය විද්‍යාව. එහෙනම් මොකක්ද පුතේ සමාජීය විද්‍යාව කියන්නේ? දේශපාලන විද්‍යාව, මනෝවිද්‍යාව, අපරාධ විද්‍යාව, මනෝ සමාජ විද්‍යාව, මාධ්‍ය අධ්‍යයනය කියන විෂය. මේ විෂයන් ඔක්කොටම තනි නමක් කියන මොකක්ද කියන නම? සමාජීය විද්‍යා ශාස්ත්‍රය. සමාජීය විද්‍යා ශාස්ත්‍රය. පුතේ මේ විෂයන් වලින් වෙන්නේ මෙන්න මේකයි. මොකද වෙන්නේ? පුද්ගලයන්ගෙන් සැදුම්ලත් සමාජය. පුද්ගලයන්ගෙන් සැදුම්ලත් සමාජයක මිනිසා සහ ඔහුගේ හැසිරීම් රටාව අධ්‍යයනය කරයි. මිනිසා සහ ඔහුගේ හැසිරීම් රටාව විද්‍යාත්මක පදනමකින් අධ්‍යයනය කරයි. විද්‍යාත්මක පදනමකින් අධ්‍යයනය කරයි. එහෙනම් පුතේ මෙන්න මේ විෂය ශාස්ත්‍රයට කියනවා සමාජීය විද්‍යාව. මොනවද පුතේ? දේශපාලන විද්‍යාව, මනෝවිද්‍යාව, අපරාධ විද්‍යාව, මනෝ සමාජ විද්‍යාව, මාධ්‍ය අධ්‍යයනය ඔය කියන විෂය. පුතේ මේ විෂයන් වලින් අධ්‍යයනය කරන්නේ මොකක්ද? මේ විෂයන් තුලින් අධ්‍යයනය කරන්නේ මෙන්න මේ පුද්ගලයන්ගෙන් සැදුම්ලත් සමාජය. මේ අපේ සමාජයක මිනිසා සහ ඔහුගේ හැසිරීම් රටාව විද්‍යාත්මක පදනමකින් අධ්‍යයනය කරන විෂය. මේවයින් කරන්නේ පුතේ මේ අපේ සමාජය තියෙනවනේ. අපි ඉන්න රට නැත්තම් සමාජය තියෙනවනේ. මේ සමාජය ඇතුලේ මිනිස්සුන්ගේ හැසිරීම ක්‍රියාකාරීත්වය විද්‍යාත්මක ක්‍රමවේදයකින් අධ්‍යයනය කරනවා. දැන් අපි දන්නවනේ අපිට තියෙනනේ විද්‍යා විෂයන්. දැන් පුතා බැරි වෙලාවත් සයන්ස් කළා නම් මොනවද කරන්නේ? ජීව විද්‍යාව, භෞතික විද්‍යාව, රසායන විද්‍යාව. ඕවනේ විද්‍යාවන්නේ. අපි අර සාමාන්‍ය පෙළට ඉගෙන ගත්ත විද්‍යාවන් නොවන ජීව විද්‍යාව, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව. ඒවයින් ඉගෙන ගන්න මොනවද? ජීව විද්‍යාවෙන් ඉගෙන ගන්න ජීවීන්ගේ ශරීර කොටස් පිළිබඳව. කෙටියෙන් හොඳේ. භෞතික විද්‍යාවෙන් අධ්‍යයනය කරන්නේ භෞතික දේවල් වල හැසිරීම. බලය, ධාරාව, චලිතය මතකනේ. රයිට් ඒවා. ගුරුත්වාකර්ෂණය ඒවා. රසායන විද්‍යාවෙන් අධ්‍යයනය කරන්නේ රසායනික ද්‍රව්‍යවල ක්‍රියාකාරීත්වය පිළිබඳව.
අර විවිධ රසායනික ද්‍රව්‍ය දෙකක් අරන් කලවම් කරලා දුම් දානවද බැලුව මතකයි රයිට් ඒවා. එහෙනම් පැහැදිලි භෞතික විද්‍යාව, ජීව විද්‍යාව, රසායන විද්‍යාවෙන් අධ්‍යයනය කරන්නේ ජීවීන්ගේ ශරීර කොටස්, භෞතික වස්තු, රසායනික ද්‍රව්‍ය පිළිබඳ. ඒ විද්‍යාව මේ විද්‍යාව මොනවද? සමාජීය විද්‍යාව. සමාජීය විද්‍යාව. මේවා පුතේ මේ විෂයන් වලින් අධ්‍යයනය කරන්නේ සමාජය ගැන. විද්‍යාගාර වලට ගිහිල්ලා රසායනික ද්‍රව්‍ය, ජීවීන්ගේ ශරීර කොටස්, භෞතික දේවල් ගැන නෙවෙයි. මේවයි අධ්‍යයන ප්‍රස්තුතය. මේ අපි අධ්‍යයනයට යොදාගන්නේ පුතේ සමාජය. සමාජය. එතකොට සමාජය පිළිබඳව අධ්‍යයනයක් කරන මේ විෂයන් වලට කියනවා පුතේ නම මොකද කියන්නේ? සමාජීය විද්‍යාව. පැහැදිලිද? සමාජීය විද්‍යාව. හරිද? right. පුතේ මේ අපි ඉගෙන ගන්න ආර්ථික විද්‍යාව මේ පොතේ බලන්න. ආයිසරේ පොතේ බලන්න. දේශපාලන විද්‍යාව. මොනවද ඉගෙන ගන්නේ? මිනිසා දේශපාලන කටයුතු වලදී හැසිරෙන්නේ කොහොමද? සමාජයේ මිනිස්සු නායකයෝ තෝරගන්නේ කොහොමද? මේ සමාජ මිනිස්සු පාර්ලිමේන්තුවට යවන්න තමන්ගේ නියෝජිතයෝ තෝරගන්නේ කොහොමද? ඒවත් දෙන්නේ. මනෝවිද්‍යාව මේ මානසික විවිධ මානසික මට්ටම් වල ඉන්න මිනිස්සු සමාජයේ හැසිරෙන්නේ කොහොමද? විවිධ මානසික මට්ටම් වල ඉන්න මිනිස්සු සමාජයේ හැසිරෙන්නේ කොහොමද? අපරාධ විද්‍යාව. අපරාධ විද්‍යාවෙන් අධ්‍යයනය කරන්නේ මොකක්ද? අපරාධකරුවෙක් අපරාධයකට පෙළඹෙන්නේ කොහොමද? ඒ අපරාධය කරන්න සැලසුම් කරන්නේ කොහොමද? අපරාධයක් කරාට පස්සේ අපරාධකරුවා හැංගෙන්නේ හැංගිලෙන්නේ හැංගිච්ච අපරාධකාරයා තුලින්ම තුන ලක්ෂණ මොනවද? ඔන්නව අධ්‍යයනය කරන්න. මාධ්‍ය අධ්‍යයනයෙන් අධ්‍යයනය කරන්නේ මාධ්‍ය වලින් පෙන්වන දෙයට මිනිසු ක්‍රියා කරන්නේ කොහොමද? එහෙනම් පැහැදිලි මේ විෂයන් තුලින් අධ්‍යයනය කරන්නේ සොසයිටි එක සමාජය පිළිබඳ. පැහැදිලිද? right. අපි ඒක ලියාගෙන එමු. රුලක් අරින් ඉරලුණු මුලින් බලන්න. පුද්ගලයන්ගෙන් සැදුම්ලත් සමාජයක රුලක් කරලා මුලින් පටන් ගන්න. පුද්ගලයන්ගෙන් සැදුම්ලත් සමාජයක පුද්ගලයන්ගෙන් සැදුම්ලත් සමාජයක පුද්ගලයන්ගෙන් සැදුම්ලත් සමාජයක පුද්ගලයන්ගෙන් සැදුම්ලත් සමාජයක මිනිසා සහ ඔහුගේ හැසිරීම් රටාව 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 විද්‍යාත්මක පදනමකින් මිනිසා සහ ඔහුගේ හැසිරීම් රටාව විද්‍යාත්මක පදනමකින් අධ්‍යයනය කරන විෂයන් විද්‍යාත්මක පදනමකින් අධ්‍යයනය කරන විෂයන් අධ්‍යයනය කරන විෂයන් අධ්‍යයනය කරන විෂයන් සමාජීය විද්‍යාවන් සමාජීය විද්‍යාවන් සමාජීය විද්‍යාවන් සමාජීය විද්‍යාවන්
ලෙස හැඳින්වේ. සමාජීය විද්‍යාවන් ලෙස හැඳින්වේ. සමාජීය විද්‍යාවන් ලෙස හැඳින්වේ. සමාජීය විද්‍යාවන් ලෙස හැඳින්වේ. සමාජීය විද්‍යාවන් ලෙස හැඳින්වේ. මොකද පුතේ පුද්ගලයන්ගේ සැදුම්ලා සමාජයක මිනිසා සහ ඔහුගේ හැසිරීම් රටාව විද්‍යාත්මක පදනමකින් අධ්‍යයනය කරන විෂයන් සමාජීය විද්‍යාවන් ලෙස හැඳින්වේ. පුද්ගලයන්ගේ සැදුම්ලත් සමාජයක මිනිසා සහ ඔහුගේ හැසිරීම් රටාව විද්‍යාත්මක පදනමකින් අධ්‍යයනය කරන විෂයන් සමාජීය විද්‍යාවන් ලෙස හැඳින්වේ. හරිද? right. හොඳයි හොඳයි ගමු. උදාහරණ කියලා ලියන්න පුතේ. එක පහරක් ලියන්න එපා, පෙළට ලියන්න. එක පෙළට ක්‍රමාද දාලා ලියන්න. දේශපාලන විද්‍යාව, මනෝවිද්‍යාව, අපරාධ විද්‍යාව, මනෝ සමාජ විද්‍යාව, මාධ්‍ය අධ්‍යයනය. පුතේ මෙන්න කතාව. පුතේ අපි මේ ඉගෙන ගන්න ආර්ථික විද්‍යාවත් අපි මේ ඉගෙන ගන්න මොන විෂයද? ආර්ථික විද්‍යාව වැටෙන්නේ සමාජීය විද්‍යා ගණයටමයි. මතක තියාගන්න. අපි මේ ඉගෙන ගන්න පටන් ගන්න ආර්ථික විද්‍යාව සමාජීය විද්‍යා විෂය කාණ්ඩයක්මයි. කිසි වෙනසක් නැහැ. මේ විෂයෙන් අධ්‍යයනය කරන්නේ මිනිස්සු සමාජය ඇතුලේ හැසිරෙන්නේ කොහොමද? මේ විෂයෙන් අධ්‍යයනය කරන්නේ මිනිස්සු සමාජය ඇතුලේ හැසිරෙන්නේ කොහොමද කියන එක. නේද? අපිට දැන් කොටසක් මතක් කරලා බලන්න. මොනවද අපි ඉගෙන ගත්තේ? ඉල්ලුම සැපයුම පාඩමේ මොනවද ඉගෙන ගත්තේ? මොනවද ඉගෙන ගත්තේ? භාණ්ඩයක් ඉල්ලගෙන එන පාරිභෝගිකයා වෙළඳපොළ තුල හැසිරෙන්නේ කොහොමද? නේ? අපි මෙන්න මේ විදියට හැසිරෙන්නේ. හරි. භාණ්ඩයක් නිෂ්පාදනය කළා සපයන්නේ සැපයුම් කරුවා වෙළඳපොළ තුල හැසිරෙන්නේ කොහොමද? මෙන්න මේ විදියට හැසිරෙන්නේ. අන්න අධ්‍යයනය කරේ සමාජය ගැන. සමාජයේදී මිනිස්සු හැසිරෙන්නේ කොහොමද? දැන් අපිට අත්දැකීම් තියෙනවා නේද? අපි කරපු කොටස් වලින් බලමු. අපුවා මේ ආර්ථික විද්‍යාව කියන්නේත් මගේ පුතේ සමාජීය විද්‍යාව. එන ආර්ථික විද්‍යාවෙන් වෙන්නේ මොකක් ගැන හැසිරීමද? සමාජයේ මිනිසුන්ගේ හැසිරීම අධ්‍යයනය. ඇත්තනේ ඉල්ලුම සැපයීම පාඩමේ අපි මොකක්ද ඉගෙන ගත්තේ? භාණ්ඩයක් ඉල්ලන්න වෙළඳපළට එන පාරිභෝගිකයා හැසිරෙන්නේ කොහොමද? මිලත් එක්ක හැසිරෙන්නේ කොහොමද? භාණ්ඩයක් නිෂ්පාදනය කළා සපයන්න ගේන සැපයුම් කරුවා වෙළඳපළට ආවම හැසිරෙන්නේ කොහොමද? තවත් ඉල්ලුමයි සැපයුමයි තුලණය වෙලානේ වෙළඳපළේ භාණ්ඩයකට තීරණය වෙච්ච මිල සැපයුම් කරුවට මදි නම් ඉල්ලුමයි සැපයුමයි තුලණය වෙලා ලැබෙන මිල වී ගොවියට මදි නම් වී ගොවිය හැසිරෙන්නේ කොහොමද? ඕනේ අධ්‍යයනය කළේ. ඔව් පුතේ.
එහෙනම් පුතේ බලන්න හොඳට ආර්ථික විද්‍යාව කියන්නේ සමාජීය විද්‍යාවක් තමයි. ආර්ථික විද්‍යාව තුල වෙන්නේ සමාජය තුල මිනිසාගේ හැසිරීම අධ්‍යයනය කරන එක. හිගකම හමුවේ මිනිස්සු කටයුතු කරන ආකාරය. හිගකම හමුවේ නිෂ්පාදනය, හුවමාරුව, පාරිභෝජනය යන ශේෂ්ත්‍රවල මිනිසා කටයුතු කරන ආකාරය තමයි පුතේ අධ්‍යයනය කරන්නේ. එහෙනම් අපි කියන්න ඕනේ මෙහෙම. කොහොමද? ආර්ථික විද්‍යාව කියන්නේ සමාජීය විද්‍යාවක් තමයි. ආර්ථික විද්‍යාව කියන්නේ සමාජීය විද්‍යාවක් තමයි. ආර්ථික විද්‍යාවෙන් අධ්‍යයනය කරන්නේ මිනිසාගේ සමාජමය හැසිරීමක් ගැන තමයි. හිග සම්පත් ප්‍රමාණයකින් උවමනාවන් ඉෂ්ට කරන්න යද්දී නිෂ්පාදනය, හුවමාරුව, පරිභෝජනය යන ශේෂ්ත්‍රවල මිනිසා කටයුතු කරන ආකාරය තමයි පුතේ ආර්ථික විද්‍යාවෙන් අධ්‍යයනය කරන්නේ. එහෙනම් ආර්ථික විද්‍යාව කියන්නේ සමාජීය විද්‍යාවක්ම තමයි. හැබැයි මේ සෙසු සමාජීය විද්‍යාවන්ට වඩා ආර්ථික විද්‍යාව වෙනස්. අපි කියන්නේ මොකද්ද? ආර්ථික විද්‍යාව කියන්නේ සමාජීය විද්‍යාවක් තමයි. හැබැයි මේ සෙසු සමාජීය විද්‍යාවන්ට වඩා ආර්ථික විද්‍යාව වෙනස්. ආර්ථික විද්‍යාව කියන්නේ සමාජීය විද්‍යාවක් තමයි. හැබැයි සෙසු සමාජීය විද්‍යාවන්ට වඩා ආර්ථික විද්‍යාව වෙනස්. කොතනින්ද පුතේ වෙනස් වෙන්නේ? මෙන්න මෙතන. ආර්ථික විද්‍යාවෙන් අධ්‍යයනය කරන්නේ මෙන්න මේදී. මොකක්ද අධ්‍යයනය කරන්නේ? මිනිසාගේ ආර්ථිකමය හැසිරීම පමණයි. එහෙනම් ආර්ථික විද්‍යාව සෙසු සමාජ විද්‍යාවන්ගෙන් වෙනස්. ඇයි වෙනස් වෙන්නේ? ආර්ථික විද්‍යාවෙන් මේවා අධ්‍යයනය කරන්නේ. අපි දේශපාලනය ගැන කතා කරන්නේ. අපි මනස ගැන කතා කරන්නේ. මාධ්‍ය ගැන කතා කරන්නේ. අපි කතා කරන්නේ මොන හැසිරීමද? අපි කතා කරන්නේ මොන හැසිරීමද? ආර්ථිකමය හැසිරීම. හිග සම්පත් වලින් නිෂ්පාදන, පාරිභෝජන, හුවමාරු ශේෂ්ත්‍රවල කටයුතු කරන්නේ කොහොමද කියන එක. පැහැදිලිද? right. ඊළඟ රූලේ මුලින් ලියන්නේ ආර්ථික විද්‍යාවද සමාජීය විද්‍යාවකි. ආර්ථික විද්‍යාවද සමාජීය විද්‍යාවකි. ආර්ථික විද්‍යාවද සමාජීය විද්‍යාවකි. ආර්ථික විද්‍යාවද සමාජීය විද්‍යාවකි. හිගකම හමුවේ ආර්ථික විද්‍යාවද සමාජීය විද්‍යාවකි. හිගකම හමුවේ නිෂ්පාදනය, පරිභෝජනය, හුවමාරුව යන ශේෂ්ත්‍රවල නිෂ්පාදනය, හුවමාරුව, පරිභෝජනය යන ශේෂ්ත්‍රවල
මිනිසා කටයුතු කරන ආකාරය නිෂ්පාදනය හුවමාරුව පරිභෝජන යන ශේෂ්ත්‍රවල මිනිසා කටයුතු කරන ආකාරය අධ්‍යයනය කෙරේ. නිෂ්පාදනය පරිභෝජනය හුවමාරුව යන ශේෂ්ත්‍රවල කටයුතු කරන ආකාරය අධ්‍යයනය වේ. හරිද? රයිට්. රතු බැල ගන්න අවසාන වාක්‍යය ලියන්න. නමුත් සෙසු සමාජීය විද්‍යාවන්ට වඩා ආර්ථික විද්‍යාව වෙනස් වේ. නමුත් සෙසු සමාජීය විද්‍යාවන්ට වඩා ආර්ථික විද්‍යාව වෙනස් වේ. නමුත් සෙසු සමාජීය විද්‍යාවන්ට වඩා ආර්ථික විද්‍යාව වෙනස් වේ. නමුත් සෙසු සමාජීය විද්‍යාවන්ට වඩා ආර්ථික විද්‍යාව වෙනස් වේ. නමුත් සෙසු සමාජීය විද්‍යාවන්ට වඩා ආර්ථික විද්‍යාව වෙනස් වේ. නමුත් සෙසු සමාජීය විද්‍යාවන්ට වඩා ආර්ථික විද්‍යාව වෙනස් වේ. ආර්ථික විද්‍යාවෙන් අධ්‍යයනය කරන්නේ මිනිසාගේ ආර්ථිකමය හැසිරීම පමණි. ආර්ථික විද්‍යාවෙන් අධ්‍යයනය කරන්නේ මිනිසාගේ ආර්ථිකමය හැසිරීම පමණි. ආර්ථික විද්‍යාව සෙසු සමාජීය විද්‍යාවන්ගෙන් වෙනස් වේ. ආර්ථික විද්‍යාව තුළ අධ්‍යයනය කරන්නේ ආර්ථිකමය හැසිරීම පමණි. හරිද? රයිට්. ආර්ථික විද්‍යාව තුළ අධ්‍යයනය කරන්නේ මිනිසාගේ ආර්ථිකමය හැසිරීම පමණි. හරිද පුතේ? රයිට්. පුතාට ඉඩ මදි වුණේ නැහැ නේද? අර මේව කරද්දී පොඩි ගැටලුවක් තියෙන මේ පුතාගේ අකුරු ප්‍රමාණයත් එක්ක ඉඩ කඩ සම්බන්ධ ගැටලුවක් තියෙනවා. වැඩිපුර එක්ක ඉඩ තියලා තියෙනවා නේ. වැඩිපුර ටිකක් ඉඩ තියලා තියෙන්නේ. හරිද? රයිට්. මේක තමයි පුතේ අපේ රිවිෂන් ක්‍රමවේදය. අර නිකන් ප්‍රශ්න පත්‍ර කෑලි වලට උත්තර ලියන එහෙම රටාවක් නෑ. ප්‍රශ්න ටික ටයිප් කරලා තියෙන ඉඩ තියලා කරගෙන යන පහසු. පුතාගේ පහසුව ගැන අපි හිතලා තියෙනවා. යනවා දෙවෙනි ප්‍රශ්නේ. ආර්ථිකයක සිදුවන ප්‍රධාන ආර්ථික ක්‍රියා මොනවාද? ආර්ථිකයක සිදුවන ප්‍රධාන ආර්ථික ක්‍රියා මොනවාද? අපි අහනවා රටක ආර්ථිකයේ සිදුවන ප්‍රධාන ආර්ථික ක්‍රියා මොනවාද? මේ වචන තුන නම් අපි දැනටත් ලියලා තියෙන්නේ. පුතේ රටක ආර්ථිකය කියන්නේ මෙන්න මේ වචන තුන. රටක ආර්ථිකය කියන්නේ මෙන්න මේ වචන තුන. මොකද වචන තුන? මෙන්න නිෂ්පාදනය හුවමාරුව පරිභෝජනය. ඔන්න පුතේ රටක සිදුවන ප්‍රධාන ආර්ථික ක්‍රියා තුන. රටක සිදුවන ප්‍රධාන ආර්ථික ක්‍රියා තුන ඔන්න. නිෂ්පාදනය. පුතේ මේ මොහොතේ කොහේ හැම තැනකම නිෂ්පාදන කටයුතු සිද්ධ වෙනවා. බේකරියේ පාන් නිෂ්පාදනය වෙනවා. තේ කර්මාන්තශාලාවේ තේ කොළ නිෂ්පාදනය වෙනවා. නේ? වීමෝලක සහල් නිෂ්පාදනය සිද්ධ වෙනවා. නිෂ්පාදන කටයුතු. හරිද? නිෂ්පාදනය. ඊට පස්සේ ඒ නිපදවා ගන්න භාණ්ඩ ටික පුතේ වෙළඳපළට ගෙනල්ලා හුවමාරු කරගන්න. වෙළඳපළට ගෙනල්ලා මොකද කරන්නේ?
හුවමාරු කරගන්න. මතකයිනේ ඉල්ලුමයි සැපයුමයි අනුව මිලක් තීරණය වෙනවා, ප්‍රමාණයක් තීරණය වෙනවා, හුවමාරු කරගන්න. මතකයිනේ වෙනින්ද right. එහෙනම් නිෂ්පාදනය කරනවා නේද? නිෂ්පාදනය කරනවා වෙළඳපොළට ගෙනල්ලා ඒ භාණ්ඩ හුවමාරු කරගන්න. ඊට පස්සේ ඒවා පුතේ මිනිස්සු තමන්ගේ අවශ්‍යතා උවමනා ඉටු කරගන්න පාරිභෝජනය කරනවා. එහෙනම් පුතේ ලෝකේ ඕනම රටක සිදුවන ප්‍රධාන ආර්ථික ක්‍රියා තුනයි. මොකක්ද පුතේ ප්‍රධාන ආර්ථික ක්‍රියා තුන? නිෂ්පාදනය, හුවමාරුව, පරිභෝජනය. නිෂ්පාදනය, හුවමාරුව සහ පරිභෝජනය. නිපදවනවා, වෙළඳපොළට ගෙනල්ලා හුවමාරු කරගන්නවා, ගෙවල් වලට ගෙනihin පරිභෝජනය කරනවා. නිපදවනවා, හුවමාරු කරගන්නවා, ගෙවල් වලට ගෙනihin පරිභෝජනය කරනවා. ඔන්න කරන්නේ. හරිද? right. ඊට පස්සේ ඕක තමයි ප්‍රධාන ක්‍රියාකාරකම්. නිෂ්පාදනයේ, පරිභෝජනයේ සහ හුවමාරුව. දැන් මම අහන ඔක්තන් මෙහිම මම කියන සමහර අය කියන මේ දැන් ඇමරිකා එක්සත් ජනපදයට ලොකු ආර්ථිකයක් ඇත. දැන් අපි දන්නවා මේ දවස්වල මේ දේශපාලකයෝ ඇවිල්ලා මේ මාධ්‍යවල කියන අපේ රටේ ආර්ථිකයේ කුඩා ආර්ථිකයක් නේ එහෙම කියන අය තියෙනවානේ. අපේ ආර්ථිකයේ පුංචි ආර්ථිකයක්, මේ පුංචි ආර්ථිකයට ලොක්ඩවුන් එක දරා ගන්න බෑ. කොහොම කියලා ඇවිල්ලා විවිධ දේශනා තියෙනවා. ලොකු ආර්ථිකය, පොඩි ආර්ථිකය එහෙම බෙදුවේ මොන පදනමෙන්ද? මෙන්න මේක පුතේ. ඇමරිකාවේ නිෂ්පාදන කටයුතු වැඩි, හුවමාරු කටයුතු වැඩි, පාරිභෝජන කටයුතු වැඩි. ඒ තුන ලොකු නිසා අපි කියනවා ඇමරිකානු ආර්ථිකය විශාල. රටක ආර්ථිකය කියලා අදහස් වෙන්නේ ඔන්න ඔය තුන. ලංකාවේ මේ කුඩා ආර්ථිකයක් කියන්නේ අපේ රටේ නිෂ්පාදන කටයුතු කුඩායි. අපේ රටේ පාරිභෝජන කටයුතු කුඩායි. හුවමාරු කටයුතු අඩුයි. නිපදවන අඩුයි, හුවමාරු කරගන්න අඩුයි, පරිභෝජනය අඩුයි. එහෙනම් පුතේ රටක ආර්ථිකය කිව්වම ඒ තුල ගැබ් වෙලා තියෙන ප්‍රධාන ක්‍රියාකාරකම් තුනයි. මොකද්ද? රටක ආර්ථිකය කිව්වම ඒ තුල අන්තර්ගත වෙලා තියෙන ප්‍රධාන කරුණු තුනයි. මොකද්ද පුතේ? නිෂ්පාදන කටයුතු, හුවමාරු කටයුතු, පාරිභෝජන කටයුතු. දැන් පුතාට කියනවා මෙන්න මෙහෙම. ලෝකේ වේගවත්ම නැගී එන ආර්ථිකය චීනය සතුයි. මම එහෙම කියනවා. ලෝකේ වේගයෙන්ම නැගී එන ආර්ථිකය චීනය සතුයි. මොකක්ද ඔකේ අදහස? වේගයෙන් නැගී එන ආර්ථිකය චීනය සතුයි. ආර්ථිකය කියන වචනේ ඇතුලේ තියෙන මෙන්න මේ ටික. මොකද්ද? චීනයේ නිෂ්පාදන කටයුතු වේගයෙන් සිදුවේ. හුවමාරු කටයුතු වේගයෙන් සිදුවේ. පාරිභෝජන කටයුතු වැඩි. චීනයේ නිපදවන වැඩි, හුවමාරු කරන වැඩි, පරිභෝජන වැඩි. එනම් මගේ පුතේ ආර්ථිකයක් කියන එක ඇතුලේ තියෙන ඔන්න ඔය කරුණු තුන. ප්‍රධාන ආර්ථික ක්‍රියා තුන. පැහැදිලිද පුතේ? right. එනම් පුතේ ආර්ථිකයක සිදුවන ප්‍රධාන ආර්ථික ක්‍රියා මොනවාද? දැන් අපි මේ තුන ලියලා පුතේ එකිනෙක පැහැදිලි කරමු. අංක 1 ලියමු, පැහැදිලි කරමු. ලියන්න අංක 1 නිෂ්පාදනය. 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 මොකක්ද පුතේ නිෂ්පාදනය කියලා කියන්නේ? මොකක්ද නිෂ්පාදනය කියන්නේ? මෙන්න මේක.
කර්මාන්තශාලාවල තියෙනව මොනවද යෙදවුම්? කර්මාන්තශාලාවල තියෙනව මොනවද යෙදවුම්? අපි ආර්ථික විද්‍යාවේ නම් කියනවා යෙදවුම් කෑලි තුනයි. මොකක්ද? හතරයි. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය සහ ව්‍යවසාය. ඊට පස්සේ තියෙනවා පුතේ නිෂ්පාදන ක්‍රියාවලිය. නිෂ්පාදන ක්‍රියාවලියක් තියෙනවා. මොකද නිෂ්පාදන ක්‍රියාවලියක් තියෙනවා. මේ නිෂ්පාදන ක්‍රියාවලියෙන් පස්සේ බිහි වෙනවා නිමවුම. මොනවද පුතේ මේ යෙදවුම්? අපි ආර්ථික විද්‍යාවේ නම් යෙදවුම් කියනවා කෑලි හතරකට. මොකද පුතේ? භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසාය. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසාය. යෙදවුම් නිෂ්පාදන ක්‍රියාවලියක් තියෙනවා. නිමවුම තමයි පුතේ මොකක්ද? භාණ්ඩ හා සේවා. භාණ්ඩ හා සේවා. නිෂ්පාදිත නේද? දැන් පුතේ ව්‍යාපාර අධ්‍යයනයේ නම් නිෂ්පාදිත ගොඩක් උගන්වනවා. මොකද භාණ්ඩ, සේවා, අදහස්, පුද්ගලයන්, ස්ථාන, ඉසව් ඉගෙනව නේද? ආව්. ව්‍යාපාර අධ්‍යයනයේ නම් නිෂ්පාදිත ගොඩක් තියෙනවා. මොනවද පුතේ? භාණ්ඩ, සේවා, පුද්ගලයන්, ස්ථාන, ඉසව් මට මතක උච්චරයි. නේද? සංවිධාන ක්‍රියාකාරකම් නිෂ්පාදිත විදිහට ගන්න. හැබැයි අපි නිෂ්පාදිත කියලා ගන්නේ භාණ්ඩ හා සේවා විතරයි. එහෙනම් පුතේ මෙන්න මේ ඔක්කොටම කියන තනි වචනය තමයි පුතේ මොකක්ද? නිෂ්පාදනය. ප්‍රොඩක්ෂන්. ඔය තුනම එක සැරේ ගත්තම කියනවා නිෂ්පාදනය. කර්මාන්තශාලාවක් තුල වෙන්නේ ඔන්න ඔක. අපි කියනවා මෙන්න මෙහෙම පුතේ. කිසියම් තාක්ෂණික ක්‍රමවේදයක් පාවිච්චි කරලා අනේ වචන අනිවාර්යයෙන්ම ඕන හොඳේ. යම් තාක්ෂණික ක්‍රමවේදයක් භාවිතා කර යෙදවුම් නිමවුම් බවට පරිවර්තනය කිරීමේ ක්‍රියාවලිය නිෂ්පාදනය ලෙස හැඳින්වේ. මොකක්ද මේ නිෂ්පාදනය කියන්නේ? යෙදවුම් නිමවුම් බවට පරිවර්තනය කිරීමේ ක්‍රියාවලිය නිෂ්පාදනය ලෙස හැඳින්වේ. ආය කියමු. යෙදවුම් නිමවුම් බවට පරිවර්තනය කිරීමේ ක්‍රියාවලිය. අපි යම් පාන් බේකරියකට යමු. මොනවද තියෙන්නේ? පිටි සීනි ඊස් ලුණු ඒ ටික තියෙන. තව භූමිය ශ්‍රමය ප්‍රාග්ධන ව්‍යවසායයට තියෙන. ප්‍රොඩක්ෂන් ප්‍රොසෙස් එකක් තියෙනවා. මොකක්ද? පිටි ගන්නවා, අවශ්‍ය ද්‍රව්‍ය දානවා, අනනවා, ගුලි කරනවා, අච්චු වලට දානවා, පෝරණ වලට දානවා. නිෂ්පාදන ක්‍රියාවලියක් තියෙනවා. නිෂ්පාදන ක්‍රියාවලියෙන් පස්සේ බිහි වෙනව මොකද්ද පුතේ? නිමවුම. නිෂ්පාදන ක්‍රියාවලියෙන් පස්සේ බිහි වෙන මොකද්ද? නිමවුමක් බිහි වෙනවා. නේ? නිමවුමක් බිහි වෙනවා. නිමවුම. එහෙනම් මේ තුනම ගත්තම කියන වචනේ මොකක්ද පුතේ? ඔය තුනම ගත්තම කියන වචනේ මොකක්ද? නිෂ්පාදනය. මොකක්ද කියන්නේ? නිෂ්පාදනය. හරිද? right. හොඳ උස්පක්කම්. ලියමු. ලියන්න කිසියම් තාක්ෂණික ක්‍රමවේදයක් නිෂ්පාදනයට ලියන්න පුතේ. කිසියම් තාක්ෂණික ක්‍රමවේදයක් අනුගමනය කරමින් කිසියම් තාක්ෂණික ක්‍රමවේදයක් අනුගමනය කරමින් කිසියම් තාක්ෂණික ක්‍රමවේදයක් අනුගමනය කරමින් කිසියම් තාක්ෂණික ක්‍රමවේදයක් අනුගමනය කරමින්
රතු පැන්තර ගන්න පුතේ. යෙදවුම් නිමවුම් බවට කිසියම් තාක්ෂණික ක්‍රමවේදයක් අනුගමනය කරමින් යෙදවුම් නිමවුම් බවට පරිවර්තනය කිරීමේ ක්‍රියාවලිය යෙදවුම් නිමවුම් බවට පරිවර්තනය කිරීමේ ක්‍රියාවලිය නිෂ්පාදනයයි. ඔන්න ආයි නිර්වචන වෙන එහාට යන්නේ. යෙදවුම් නිමවුම් බවට පරිවර්තනය කිරීමේ ක්‍රියාවලිය නිෂ්පාදනය. යෙදවුම් නිමවුම් බවට පරිවර්තනය කිරීමේ ක්‍රියාවලිය නිෂ්පාදනය. යෙදවුම් නිමවුම් බවට පරිවර්තනය කිරීමේ ක්‍රියාවලිය නිෂ්පාදනය. right. මෙන්න කියන මොකක්ද? කිසියම් තාක්ෂණික ක්‍රමවේදයක් අනුගමනය කරමින් යෙදවුම් නිමවුම් බවට පරිවර්තනය කිරීමේ ක්‍රියාවලිය නිෂ්පාදනය. හරිද? right. දැන් කුඩාවට පුතේ මේක දාගන්න ඕනේ. මේක දාගන්න. මේක දාගන්න. පුංචියට හැබැයි තව නිර්වචන දෙකක් ලියන්න ඕනේ. පොඩියට දාගන්න. මේක. පුතා මම මෙන්න මේ කතාව කියනවා. පුතා ලියන අතර කියන්නේ පුතාගේ කාලේ නැස්ති කරන්නේ නැහැ. පුතා මතක තියාගන්න ඕනේ මේ ඔබ ඉගෙන ගන්නේ මම අවුරුදු 9ක් තිස්සේ මේ ආර්ථික විද්‍යා ශාස්ත්‍රයේ ලැබපු අත්දැකීම. ඉස්කෝලේ ගුරුවරයෙක් විදියට ලැබපු අත්දැකීම. පැහැදිලිද? right. පුතේ එතකොට පසුගිය වසර 5-6 ගත්තොත් 9න් 3ක් විතර මම ට්‍රේනින් පීරියඩ් එකකින්දී 6 ගත්තොත් අඛණ්ඩවම මේ ප්‍රදේශයේ ප්‍රතිඵල බිහිගල යනවා. අඛණ්ඩව 2020 ප්‍රතිඵලය ගත්තා දිස්ත්‍රික්කේ 3 6 8 9 11 17 21 28 ඇතුළු ළමයි 45ක් විශ්වවිද්‍යාල ගියා අකුරැස්ස සහ මොරවක පන්ති දෙකේ. මම දිස්ත්‍රික්කේ පුරා දුවන්නේ නැහැ පුතා. 2022 පන්ති තියෙන්නේ හොඳට හොයලා බලන්න. අකුරැස්ස සහ මොරවක විතරයි. 2022. හරිද? මම දෙනියාගේ ගෲප් ක්ලාස් එකක් කළා. ඒක පටන් ගත්තෙත් නෑ පුතා මේ කොරෝනා නිසා. 22කට පටන් ගත්තේ නෑ කොරෝනා නිසා බෑ. කොරෝනා එක මේ ගොඩාක් පන්ති අල්ලගෙන කරන්න බෑ. ගෲප් එකක්වත් පටන් ගත්තේ නෑ තමයි. මට ඕන තරම් කාලය තියෙනවා. පැහැදිලි නිසා වැඩි කාලයක් දාලා විෂය නිර්දේශය 100% ආවරණය කිරීමේ හැකියාව තියෙනවා. ඔබේ අයියට අහලා බලන්න. මාස දෙකක් තව තියෙනවා. ගිය සතියේ පටන් ගත්ත ආර්ථික වර්ධනය කියන අවසාන පාඩම. YouTube එකට වලදා ගිහින් බලන්න. අවසාන පාඩම ආර්ථික වර්ධනයේ පටන් ගත්තා. දැන් ඒකේ කොටසක් ඉවරයි. ඔබේ බලාපොරොත්තු ප්‍රතිඵලයක් නම් අනිවාර්යෙන් මේ පන්තියමයි වෙන විකල්පයක් නැහැ. හොඳට හොයලා බලන්න. සමහර ගුරුවරු ඉන්න මේ ඔලුපිඩි 100 ගාණක් පුරවගෙන ඉන්නවා. හැබැයි දිස්ත්‍රික්කේ පළවෙනි 54 ඉන්නේ එක ළමයා. ඔය නම ගැහුවම Facebook එකේ එනවා එයාගේ හෑන්ඩි. පැහැදිලිද? අරන් බලන්න හොඳට බලන්න. දිස්ත්‍රික්කේ පළවෙනි 54 ඉන්නේ එක ළමයා. ළමයි 400ක් විතර යනවා. දිස්ත්‍රික්කේ පුරා පන්ති. හැබැයි පළවෙනි 54 ඉන්නේ එක ළමයා. ඔන්න තත්ත්වය. පැහැදිලිද? හැබැයි මේ අයගේ මාකටිං හරි සැරයි. හිතවත්කම් ගුරුවරුත් එක්ක හිතවත් වෙලා සම්බන්ධතා තියාගෙන හොඳ අලවිජාලයක් තියෙනවා. අපිට නම් එහෙම මොනවත් නෑ. අපි උගන්වනවා විතරයි. සමහරවිට තමයි තියාගෙන ඕන. මම ස්වාධීන ගුරුවරයෙක්. කිසිදු ගුරුවරයෙකුට පක්ෂපාතී නෑ කඩේ යන්නේ. කිසිදු ගුරුවරයෙකුට පක්ෂපාතී නෑ කඩේ යන්නේ. ඒක උන් කියන්නේ ස්වාධීන විෂය. කවදාවත් ඔයාට අර ගුරුවරයා යන්න මේ ගුරුවරයා ගන්නට යන්න අර විෂයට මෙයා හොඳයි මේ විෂයට මෙයා හොඳයි එහෙම කියලා කඩේ යන්නෙත් නෑ. ඒ අයට බනින්නෙත් නෑ. තනිකර මගේ විෂය ස්වාධීනයි. වගකීමෙන් හැබැයි වැඩේ කරනවා. හරිද? right. යන්න අංක දෙක දාන්න යන්න පුතේ.
හුවමාරු. හුවමාරු. අංක 2 පුතේ හුවමාරු. දෙවනි ප්‍රධානාර්ථ ක්‍රියාව හුවමාරු. හුවමාරුවට තව නමක් කියනවා පුතේ විනිමය. ඒකත් පොඩක් ලියගන්න. හුවමාරුවට තව නමක් කියනවා විනිමය. විනිමය. හුවමාරුව තව නමක් කියනවා පුතේ විනිමය. විනිමය. පුතේ විනිමය කියන්නේ මෙන්න මේක. මේ වෙළඳපළට හරිද? වෙළඳපළට එක පැත්තකින් එනවා පාරිභෝගිකය. පාරිභෝගිකය. මේ පාරිභෝගිකයෝ ඉන්නේ. අනිත් පැත්තකින් ඉන්න කවුද? භාණ්ඩ සැපයුම් කරුයි. සැපයුම් කරනවා. අනුපුතේ මේ දෙන්න එකතු වෙලා වෙළඳපළ ඇතුලේ භාණ්ඩයට හුවමාරු කරන මිලක් තීරණය කරනවා. භාණ්ඩය හුවමාරු කර ගැනීම සිදු කරනවා. හුවමාරුව සිද්ධ වෙන අවස්ථාවට අපි කියනවා පුතේ නම මොකක්ද? වෙළඳපළ. එහෙනම් මොකද දෙවෙනියට වෙන්නේ මොකක්ද? වෙළඳපළක් තුල මුදල් ගෙවා භාණ්ඩය හුවමාරු කර ගන්නවා. දෙක හුවමාරුව විනිමය ඒ අර්ථය ලියන්න පුතේ. මුදල් ගෙවා වෙළඳපළෙන් මුදල් ගෙවා වෙළඳපළෙන් මුදල් ගෙවා වෙළඳපළෙන් භාණ්ඩ හා සේවා මිලදී ගැනීම මුදල් ගෙවා වෙළඳපළෙන් භාණ්ඩ හා සේවා මිලදී ගැනීම හුවමාරුවයි. මුදල් ගෙවා වෙළඳපළෙන් භාණ්ඩ සේවා මිලදී ගැනීම හුවමාරුවයි. හුවමාරුවයි. මුදල් ගෙවා වෙළඳපළෙන් භාණ්ඩ හා සේවා මිලදී ගැනීම හුවමාරුවයි. මුදල් ගෙවා වෙළඳපළෙන් භාණ්ඩ හා සේවා මිලදී ගැනීම හුවමාරුවයි. right. හුවමාරුවයි. එහිදී සිදුවන්නේ මුදල් වලට භාණ්ඩ හා සේවා හුවමාරු වීමකි. එහිදී සිදුවන්නේ මුදල් වලට භාණ්ඩ හා සේවා හුවමාරු වීමකි. එහිදී සිදුවන්නේ මුදල් වලට භාණ්ඩ හා සේවා හුවමාරු වීමකි. මෙහිදී හුවමාරු මාධ්‍ය ලෙස මුදල් ක්‍රියා කරයි. 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 හරිද? right. හුවමාරු මාධ්‍ය ලෙස මුදල් ක්‍රියා කරයි.
ආයි කියන පුතේ එහිදී සිදුවන්නේ මුදල් වලට භාණ්ඩ හා සේවා හුවමාරු වීමකි. මෙහිදී හුවමාරු මාධ්‍ය ලෙස මුදල් ක්‍රියා කරයි. හරිද? right. ඊට පස්සේ පුතේ පරිභෝජනය. අංක 3 පරිභෝජනය ඒක නම් දන්නවා. කන බොනවා කියන එක නේද? right. අංක 3 පරිභෝජනය. අංක 3 දාන්න පරිභෝජනය. 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 මොකද පරිභෝජනය කියන්නේ? සමහර දේවල් කනවා, සමහර දේවල් පාවිච්චි කරනවා නේද? මෙන්න මෙහෙම කියනවා පුතේ. භාණ්ඩ හා සේවා යොදාගෙන අවශ්‍යතාව වුණා සපුරා ගැනීමේ ක්‍රියාවලිය. මොකද කියන්නේ? පරිභෝජනය කියන්නේ මොකද්ද? භාණ්ඩ හා සේවා යොදා ගැනීමෙන් අවශ්‍යතා සපුරා ගැනීමේ ක්‍රියාවලියයි. ලියපු යටින් භාණ්ඩ හා සේවා යොදාගෙන භාණ්ඩ හා සේවා යොදාගෙන භාණ්ඩ හා සේවා යොදාගෙන මිනිස් අවශ්‍යතා සපුරා ගැනීමේ ක්‍රියාවලිය. භාණ්ඩ හා සේවා යොදාගෙන මිනිස් අවශ්‍යතා සපුරා ගැනීමේ ක්‍රියාවලිය පාරිභෝජනය. භාණ්ඩ හා සේවා යොදාගෙන මිනිස් අවශ්‍යතා සපුරා ගැනීමේ ක්‍රියාවලිය පාරිභෝජනය. භාණ්ඩ හා සේවා යොදාගෙන මිනිස් අවශ්‍යතා සපුරා ගැනීමේ ක්‍රියාවලිය පාරිභෝජනය. භාණ්ඩ හා සේවා යොදාගෙන මිනිස් අවශ්‍යතා සපුරා ගැනීමේ ක්‍රියාවලිය පාරිභෝජනය. එනම් මිනිස් අවශ්‍යතා තෘප්තිමත් කර ගැනීම සඳහා මිනිස් අවශ්‍යතා තෘප්තිමත් කර ගැනීම සඳහා මිනිස් අවශ්‍යතා තෘප්තිමත් කර ගැනීම සඳහා භාණ්ඩ හා සේවා යොදා ගැනීමයි. මිනිස් අවශ්‍යතාව වුණා තෘප්තිමත් කර ගැනීම සඳහා භාණ්ඩ හා සේවා යොදා ගැනීමයි. මිනිස් අවශ්‍යතාව වුණා තෘප්තිමත් කර ගැනීම සඳහා භාණ්ඩ හා සේවා යොදා ගැනීමයි. මිනිස් අවශ්‍යතාව වුණා තෘප්තිමත් කර ගැනීම සඳහා භාණ්ඩ හා සේවා යොදා ගැනීමයි. හරිද? right. හොඳයි. හරි. යන් ඊළඟ ප්‍රශ්නය. නිෂ්පාදන සම්පත් හඳුන්වන්න ආර්ථික විද්‍යාව තුළ නිෂ්පාදන සම්පත් බෙදා දක්වන ප්‍රභේද 4 කුමක්ද? ප්‍රශ්නය නිෂ්පාදන සම්පත් හඳුන්වන්න ආර්ථික විද්‍යාව තුළ නිෂ්පාදන සම්පත් බෙදා දක්වන ප්‍රභේද 4 කුමක්ද? මම ආයෙ කියනවා පුතේ නිබන්ධනේ නැත්තම් ටගල WhatsApp පණිවිඩයක් එවන්න ලිපිනේ 9යි ලිපිනයයි දුරකථන අංක 2 දාලා දවසක් දෙකක් ඇතුළත ඔබට නිබන්ධනය ලබා දෙන්න කටයුතු කරනවා. හරිද? right. ඊළඟ ප්‍රශ්නය. නිෂ්පාදන සම්පත් හඳුන්වන්න. නිෂ්පාදන සම්පත් හඳුන්වන්න. පුතේ මෙන්න මේක. නිෂ්පාදන සම්පත් කියන්නේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට යොදා ගන්න සියලුම දේවල් වලට කියනවා නමක් පුතේ. මොකද්ද කියන්නේ? නිෂ්පාදන සම්පත්. මොකද්ද පුතේ නිෂ්පාදන සම්පත් කියන්නේ? භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට යොදා ගන්න සියලුම දේවල් වලට කියනවා පුතේ නමක් මොකද්ද කියන්නේ? නිෂ්පාදන සම්පත්. එහෙනම්
භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට යොදා ගන්නා සියලුම දෑ නිෂ්පාදන සම්පත් වේ. පුතේ මේ නිෂ්පාදන සම්පත් නැත්තම් භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට යොදා ගන්න සියලුම දේවල් බෙදනවා පුතේ කොටස් දෙකකට. බෙදනවා කොටස් දෙකකට. මොකක්ද කොටස් දෙක පුතේ? එක ආර්ථික සම්පත්. ආර්ථික සම්පත්. අනිත් එක පුතේ අංක දෙක ආර්ථික නොවන සම්පත්. මොකක්ද කොටස් දෙක? එහෙනම් නිෂ්පාදන ක්‍රියාවලියට භාණ්ඩ හා සේවා නිෂ්පාදන ක්‍රියාවලියට යොදා ගන්න සියලුම දේවල් වලට කියන තයින මොකක්ද? නිෂ්පාදන සම්පත්. භාණ්ඩ හා සේවා නිෂ්පාදන ක්‍රියාවලියට යොදා ගන්න සියලුම දේවල් වලට කියනවා පුතේ නමක් නිෂ්පාදන සම්පත්. නිෂ්පාදන සම්පත්. පුතේ මේ නිෂ්පාදන සම්පත් බෙදනව කොටස් දෙකකට. මොකද කොටස් දෙක? ආර්ථික සම්පත් සහ ආර්ථික නොවන සම්පත්. අපි මේවා සාකච්ඡා කරමු. පුතේ මේ ආර්ථික සම්පත් නැවත බෙදෙනවා පුතේ කොටස් හතරකට. මොකක්ද? භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය. මොකක්ද කොටස් හතර? භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය. එහෙනම් ආර්ථික සම්පත් නැවත බෙදෙනවා කොටස් හතරකට. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය. පුතේ මේ ආර්ථික නොවන සම්පත් කියන්නේ මෙන්න මේ මොනවද? හිරු එළිය, වාතය, වර්ෂා ජලය වගේ දේවල්. වර්ෂා ජලය වගේ දේවල්. හරිද? right. ඉස්සෙල්ලා පුතේ අපි මේ සටහන දාගෙන ඉමු. හැබැයි පොඩ්ඩක් ඉඩකඩ සීමිතව හොඳයි. ඉඩකඩ සීමිතව පාවිච්චි කරලා ලස්සට මේ සටහන දාගන්න.
right. පුතේ මම වාක්‍ය තුනකින් මේ තුනම නිර්වචනය කරේ. බලන්න අනුමාත්‍රක වශයෙන් අර ලොකුට කතා කරමු. භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට යොදා ගන්නා සියලුම දෑ නිෂ්පාදන සම්පත් වේ. භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට යොදා ගන්නා සියලුම දෑ නිෂ්පාදන සම්පත් වේ. සියලුම දෑ. එයා පුතේ බෙදනවා කොටස් දෙකකට. මොකක්ද? ආර්ථික සම්පත්, ආර්ථික නොවන සම්පත්. මේ ආර්ථික සම්පත්, ආර්ථික නොවන සම්පත් කියන්නේ මෙන්න මේකයි. උවමනාවන්ට සාපේක්ෂව සීමිත සැපයුමක් තියෙන. සීමිත සැපයුමක් තියෙන හිගකමකින් යුක්ත හිග සම්පත් වලට කියනවා පුතේ ආර්ථික සම්පත්. එහෙනම් නිෂ්පාදන සම්පත් කොටස් දෙකයි. ආර්ථික සම්පත්, ආර්ථික නොවන සම්පත්. මොනවද පුතේ ආර්ථික සම්පත් කියුවේ? උවමනාවන්ට සාපේක්ෂව වචන දෙකක් පාවිච්චි කරනවා. සීමිත සැපයුමක් තියෙන හිගකමකින් යුක්ත සම්පත් වලට කියනවා පුතේ ආර්ථික සම්පත්. එහෙනම් ආර්ථික සම්පත් කියන්නේ නිෂ්පාදන සම්පත් වල එක ප්‍රභේදයක්. අනිත් පැත්තට ආර්ථික නොවන සම්පත් කියන්නේ මෙන්න මේවා. මොනවද? උවමනාවන්ට සාපේක්ෂව අසීමිතව තියෙන හිගකමක් නැති සම්පත් වලට කියනවා පුතේ ආර්ථික නොවන සම්පත්. එහෙනම් බලන්න පුතේ හොඳට. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසාය කියන සම්පත් වල තියෙන ලක්ෂණය මොකද්ද පුතේ? භූමිය වගා කරන්න තියෙන ඉඩම් ප්‍රමාණය ඉතාම සීමිතයි. හිගයි. අන්න ඉතාම සීමිතයි හිගයි භූමියට කියන මොන සම්පතක්ද? හිග නිසා, සීමිත නිසා කියනවා ආර්ථික සම්පත්. හිග නිසා, සීමිත නිසා කියනවා මොකද්ද? ආර්ථික සම්පත්. ඊට පස්සේ හිරු එළිය වාතය වර්ෂා ජලය මොකද පුතේ තියෙන්නේ? අසීමිතව තියෙන්නේ. වාතය නිසුතම් දරුව කල්පනා කරයි වාතය ඒවා නිෂ්පාදන සම්පත් ඔව් පුතේ. වාතය ඕනම එන්ජිමක දහනය සිද්ධ වෙන්න ඔක්සිජන් වාතය අවශ්‍යයි. නේද? වාතය නිෂ්පාදන සම්පතක්. හිරු එළිය නිෂ්පාදන සම්පතක්. කුෂිකර්මාන්තයේ ප්‍රධාන සම්පත. ප්‍රභා සංශ්ලේෂණයේ ක්‍රියාවලියට අවශ්‍ය ප්‍රධාන සම්පත තමයි මොකක්ද? හිරු එළිය. වර්ෂා ජලය. මේ වර්ෂා ජලයෙන් විශාල කුෂිකර්මාන්තයේ යොදා කටයුතු කරනවා. මේවා සම්පත්. නිෂ්පාදන සම්පත්. හැබැයි පුතේ මේවයි තියෙන ලක්ෂණය මොකක්ද? අසීමිතව තියෙන. සැපයුමක් ඇති විට අසීමිතව තියෙන. ඕන තරම් තියෙන. අන්න පුතේ අසීමිතව තියෙන හිගකමක් නැති මේ සම්පත් වලට කියනවා ආර්ථික නොවන සම්පත්. හරිද? ආර්ථික නොවන සම්පත්. එහෙනම් කොහොමද කියන්නේ පුතේ? එහෙනම් බලන්න හොඳට. ආර්ථික සම්පත්. එහෙනම් අපි මුලින්ම කියමු නිෂ්පාදන සම්පත් කියන්නේ භාණ්ඩ හා සේවා නිෂ්පාදන ක්‍රියාවලියට යොදා ගන්නා සම්පත්. හරිද? right. ඒවයින් ආර්ථික සම්පත් කියන්නේ මොනවද? උවමනාවන්ට සාපේක්ෂව සීමිත සැපයුමක් තියෙන හිගකමකින් යුක්ත සම්පත්. ආර්ථික සම්පත් නම් කියවෙන්න ඕන වචන දෙක මොකක්ද? හිගයි සීමිතයි. අර නිෂ්පාදන සම්පත් කන්ද අපි දෙකකට බෙදනවා. මොකද්ද කොටස් දෙක? හිගකමක් තියෙන සීමිත ටිකක් තියෙන ටික ආර්ථික සම්පත්. අසීමිතව තියෙන ඕන තරම් තියෙන සම්පත් වලට කියනවා පුතේ මොකක්ද කියන්නේ?
ආර්ථික නොවන සම්පත්. දරුවෙක් දැන් මට මැසේජ් එකක් දාලා අහනවා පුතාට ප්‍රශ්න අහන්න පුළුවන් පුතේ. මේවා භූමිය නෙවෙයිද? නෑ පුතේ. භූමිය කියන්නේ ස්වාභාවික සම්පත් තමයි. මේවත් ස්වාභාවික සම්පත් තමයි. පැහැදිලිද? ස්වාභාවික සම්පත් තමයි. නමුත් මෙතන පුතේ මෙතන අපි භූමිය කියලා අදහස් කරන්නේ සෝබාදහමින් ලැබිච්ච සීමිත ටිකක් තියෙන එක. සෝබාදහමින් ලැබිච්ච සීමිත ටිකක් තියෙන ටික තමයි පුතේ මෙතෙන්ට දාලා තියෙන්නේ. මේවත් ස්වාභාවික සම්පත් තමයි. හැබැයි මේවයි සැපයුම අසීමිතයි. ඕන තරම් තියෙනවා. ඒ නිසා මේව දාලා තියෙන්නේ අපි ආර්ථික නොවන සම්පත් යටතට. එහෙනම් සෝබාදහමින් ලැබිච්ච සම්පත් ටිකෙන් හතර බලන්න. හරිද? සෝබාදහමින් ලැබිච්ච සම්පත් ටිකෙන් සීමිත ටිකක් තියෙන ටික මෙතෙන්ට දානවා. භූමිය යටතේ තියෙන. සෝබාදහමින් ලැබිච්ච අසීමිතව තියෙන හිරුවෙලිය වාතය වර්ෂා ජලය දානවා පුතේ කොතෙටද? ආර්ථික නොවන සම්පත් වලට. පටල ගන්න එපා. පටල ගන්න එපා පුතේ. ප්‍රශ්නයක් නම් ටක් ගාලා දාන්න ඕනේ. මින් එහාට ගැනීමක් නැහැ නේ පුතේ. තියෙන ඔක්කොම ප්‍රශ්න දාන්න. හරිද? කිසි ප්‍රශ්නයක් නැහැ. මේ පන්ති ඉවර වෙච්ච ගමන් අනිත් එක පුතේ. පන්ති ඉවර වෙච්ච ගමන් ලොග් අවුට් වෙලා දුවන්න එපා. ප්‍රශ්නයක් තියෙනවා අහන්න. හරිද? රයිට්. පුතේ බලන්න හොඳට. මේවද දරුවා ප්‍රශ්නේ. මේවා භූමිය නෙවෙයිද? දරුවගෙන් අහන්න. පුතේ මේවා ස්වභාවික සම්පත් තමයි. මේවා සෝබාදහමින් දීපුවා තමයි. හැබැයි මතක තියාගන්න. සෝබාදහමින් දීපු මේ ස්වාභාවික සම්පත් ටිකේ ටිකක් තියෙන සීමිත හික ටික මෙතෙන්ට දාන්න. සෝබාදහමින් ලැබිච්ච අසීමිතව තියෙන මේ ටික දානවා ආර්ථික නොවන සම්පත්. හරිද? right. යා ලියන්න යටින්. දැන් ලියන්න. ඔන්න ඔක්කොම ටික පැහැදිලි කරගෙන යනවා. හරිද? right. නිෂ්පාදන සම්පත් නිර්වචනය කළා යන්. ඊට පස්සේ යටින් ආර්ථික නොවන සම්පත් ආර්ථික සම්පත් දාමු. හරිද? right. ලියන්න යටින්. යටි දාන්න. භාණ්ඩ හා සේවා භාණ්ඩ හා සේවා භාණ්ඩ හා සේවා භාණ්ඩ හා සේවා නිෂ්පාදන ක්‍රියාවලියේදී භාණ්ඩ හා සේවා නිෂ්පාදන ක්‍රියාවලියේදී භාණ්ඩ හා සේවා නිෂ්පාදන ක්‍රියාවලියේදී යෙදවුම් ලෙස භාවිතා කරන භාණ්ඩ හා සේවා නිෂ්පාදන ක්‍රියාවලියේදී යෙදවුම් ලෙස භාවිතා කරන යෙදවුම් ලෙස භාවිතා කරන සියලුම දෑ භාණ්ඩ හා සේවා නිෂ්පාදන ක්‍රියාවලියේදී යෙදවුම් ලෙස භාවිතා කරන සියලුම දෑ භාණ්ඩ හා සේවා නිෂ්පාදන ක්‍රියාවලියේදී යෙදවුම් ලෙස භාවිතා කරන සියලුම දෑ නිෂ්පාදන සම්පත් ලෙස හැඳින්වේ. භාණ්ඩ හා සේවා නිෂ්පාදන ක්‍රියාවලියේදී යෙදවුම් ලෙස භාවිතා කරන සියලුම දෑ නිෂ්පාදන සම්පත් ලෙස හැඳින්වේ. භාණ්ඩ හා සේවා නිෂ්පාදන ක්‍රියාවලියේදී යෙදවුම් ලෙස භාවිතා කරන සියලුම දෑ නිෂ්පාදන සම්පත් ලෙස හැඳින්වේ. නිෂ්පාදන සම්පත් ලෙස හැඳින්වේ. භාණ්ඩ හා සේවා නිෂ්පාදන ක්‍රියාවලියේදී යෙදවුම් ලෙස භාවිතා කරන සියලුම දෑ නිෂ්පාදන සම්පත් ලෙස හැඳින්වේ.
මේවා ප්‍රධාන කොටස් දෙකකට මේවා ප්‍රධාන කොටස් දෙකකට මේවා ප්‍රධාන කොටස් දෙකකට බෙදා දැක්වේ. 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 right. මොකද්ද පුතේ කොටස් දෙක අංක 1 2 දාන්න. සීමිත හිග සම්පත් ආර්ථික සම්පත් අසීමිත හිගකමක් නැති සම්පත් ආර්ථික නොවන සම්පත්. ලියන්න අංක 1 2 දාලා 1 ආර්ථික සම්පත් 2 ආර්ථික නොවන සම්පත්. 1 ආර්ථික සම්පත් 2 ආර්ථික නොවන සම්පත්. right. 1 ආර්ථික සම්පත් 2 ආර්ථික නොවන සම්පත්. හොඳයි. 1 ආර්ථික සම්පත් 2 ආර්ථික නොවන සම්පත්. හොඳයි පුතේ. මම ඊළඟට ප්‍රශ්න දෙක විදියට ආර්ථික සම්පත් ආර්ථික නොවන සම්පත් යනු මොනවාද කියලා අහලා තියෙනවා. හරිද? ඊළඟ ප්‍රශ්න දෙකේ තියෙන්නේ මොකක්ද? ආර්ථික සම්පත් ආර්ථික නොවන සම්පත් නිර්වචන දෙක. හරිද? right. හොඳ හුස්මක් ගමු පුතේ. ඊළඟ ප්‍රශ්න මොකක්ද දාන්නේ? ආර්ථික සම්පත් ඔබ නිර්වචනය කරන්නේ කෙසේද? ප්‍රශ්න 4 අහන්නේ මොකක්ද? ආර්ථික සම්පත් ඔබ නිර්වචනය කරන්නේ කෙසේද? ඒවා වර්ග කර දක්වනු ලබන්නේ කෙසේද? එහෙනම් පුතේ මෙන්න මෙහෙම පටන් ගන්න. මොකක්ද ආර්ථික සම්පත් කියන්නේ? ආර්ථික සම්පතක්ද නැද්ද කියන එක තීරණය කරන්නේ උවමනා එක්ක සංසන්දනය කරලා. මතක තියාගන්න. සම්පතක් ආර්ථික සම්පතක්ද නැද්ද කියලා තීරණය කරන්නේ උවමනාවන් එක්ක සංසන්දනය කරලා. සම්පතක් ආර්ථික සම්පතක්ද නැද්ද කියන එක තීරණය කරන්නේ උවමනාවන් එක්ක සංසන්දනය කරලා. උවමනාවන්ට සාපේක්ෂව හිගකමකින් යුක්ත නම් අපි කියන මොකක්ද? ආර්ථික සම්පත්. සසඳන. උවමනාවන්ට සාපේක්ෂව කොහොමද? ඕනතරම් තියද නැහැ. උවමනාවන්ට සාපේක්ෂව බැලුවම් ප්‍රමාණවත් නැත්තම් හිගනම් අපි කියනවා ආර්ථික සම්පත. හරිද? right. එහෙනම් මෙන්න මෙහෙම කියනවා පුතේ. සමාජයේ අසීමිත මිනිස් උවමනාවන්ට සාපේක්ෂව සැපයුම සීමා සහිත නැත්නම් හිගකමකින් යුක්ත නිෂ්පාදන සාධක වලට කියනවා ආර්ථික සම්පත්. එහෙනම් ෆයිනල් ආන්සර් රිවිෂන් එක දෙන්නේ ෆයිනල් ආන්සර්. ආයි නැවත සංශෝධනයක් නැහැ. අසීමිත මිනිස් උවමනාවන්ට සාපේක්ෂව සීමිත සැපයුමක් ඇති හිගකමකින් යුක්ත සම්පත් වලට කියනවා අපේ නමක් ආර්ථික සම්පත්. පටන් ගමු. ලෙෆ්ට් යටින් සමාජයේ අසීමිත මිනිස් උවමනාවන්ට සාපේක්ෂව සමාජයේ අසීමිත මිනිස් උවමනාවන්ට සාපේක්ෂව සමාජයේ අසීමිත මිනිස් උවමනාවන්ට සාපේක්ෂව සැපයුම සීමා සහිත හෝ සැපයුම සීමා සහිත හෝ සැපයුම සීමා සහිත හෝ
හිගකමක් ඇති සැපයුම සීමා සහිත හෝ හිගකමක් ඇති නිෂ්පාදන සාධක හිගකමක් ඇති නිෂ්පාදන සාධක හිගකමක් ඇති නිෂ්පාදන සාධක ආර්ථික සම්පත් වේ. හිගකමක් ඇති නිෂ්පාදන සාධක ආර්ථික සම්පත් වේ. හිගකමක් ඇති නිෂ්පාදන සාධක ආර්ථික සම්පත් වේ. හරිද? ආර්ථික සම්පත් වේ. සමාජයේ සීමිත අසීමිත මිනිස් උවමනාවන්ට සාපේක්ෂව සැපයුම සීමා සහිත හෝ හිගකමක් ඇති නිෂ්පාදන සාධක ආර්ථික සම්පත් වේ. ආයි බලන්න පුතේ හරියටම බලන්න වචන ටික තියෙනවද කියලා. සමාජයේ අසීමිත මිනිස් උවමනාවන්ට සාපේක්ෂව සැපයුම සීමා සහිත හෝ හිගකමක් ඇති නිෂ්පාදන සාධක ආර්ථික සම්පත් වේ. පුතේ මේ ආර්ථික සම්පත් ගැන කතා කරද්දී අනිවාර්යයෙන්ම ලියන්න ඕන තවත් සංකල්පයක් තියෙනවා. ඒ තමයි පුතේ මේ ආවස්තික පිරිවැය කියන එක. පුතාට මතකද අපි තීරි පන්තියේ ඉගෙනුවා මෙන්න මේ එකිනෙකට බැඳිච්ච වචන තුනක් තියෙනවා. එකිනෙකට බැඳිච්ච වචන තුනක් තියෙනවා. ඔබට මතක ඇති අපි ඉගෙනුවා එකිනෙකට බැඳිච්ච දම්බැලක පුරුක් වගේ වචන තුනක් තියෙනවා. මොකක්ද ඒ වචන තුන? හිගකම, තේරීම. විකල්ප ප්‍රයෝජන අපි ස්ටෙප් එක සාකච්ඡා හිග ප්‍රධාන තුන විතරක් ගමුතේ. හිගකම, තේරීම, ආවස්තික පිළිවෙල. හිගකම, තේරීම, ආවස්තික පිළිවෙල. ආවස්තික පිළිවෙල. මේ බලන්න. අපි මෙහෙම ගුව මතක දන්නේ අපට. හිගකමක් තියෙනකොට හිග සම්පතකට විකල්ප තියෙනකොට ඔක්කොම කරන්න බෑ. අනිවාර්යෙන් එකක් තෝරගන්න සිද්ධ වෙනවා. හිග සම්පතකට විකල්ප තියෙනකොට ඔක්කොම දේවල් කරන්න බෑ. අනිවාර්යෙන් එකක් තෝරගන්න වෙනවා. එහෙම එකක් තෝරගත්තම අනිත් ඒවා අතහරින්න වෙනවා. අතහරින්න හොඳම එකට කියනවා ආවස්තික පිළිවෙල. හිගකම නිසා තෝරන්න වෙනවා, තෝරන නිසා අතහරින්න වෙනවා. හටගන්නවා ආවස්තික පිළිවෙල. මේ උදාහරණය බලන්න. ඔන්න තියෙනවා පුතේ ගොඩනැගිල්ල. මොන සම්පතක්ද? හිග සම්පතක්. ඊටාම හිග සීමිත සම්පතක් තියෙනවා. හිග සම්පතක් තියෙනවා. මේ හිග සම්පතට පුතේ මෙන්න තියෙනවා විකල්ප ප්‍රයෝජන. විකල්ප ප්‍රයෝජන. අපි කියන්නේ විවිධ ප්‍රයෝජන විකල්ප ප්‍රයෝජන තියෙනවා. හිග සම්පතක් තියෙනවා. මේ සම්පතට විවිධ ප්‍රයෝජන හේවත් විකල්ප ප්‍රයෝජන තියෙනවා. මොනවද මේ විකල්ප ප්‍රයෝජන? අපට ඕන ක්ලාස් එකක් දාන්න පුළුවන්. හොටෙල් එකක් දාන්න පුළුවන්. ෆුඩ් සිටියක් දාන්න පුළුවන්. ගාමන්ට් එකක් දාන්න පුළුවන්. ගාමන්ට් එකක් දාන්න පුළුවන්. මේ මොනවද? විකල්ප ප්‍රයෝජන. හිග සම්පතකට විකල්ප තියෙනවා. දැන් මේ හිග සම්පත කියන්නේ මොන සම්පතක්ද? අපේ මාතෘකාව. හිග නම් ඒව මොන සම්පත්ද? ආර්ථික සම්පත. මේ ගොඩනැගිල්ලේ නම් අද අපේ මාතෘකාව විදියට මොන සම්පතක්ද? ආර්ථික සම්පතක්. ඇයි?
ටිකයි සීමිතයිනේ ගොඩනැගිල්ල C බොහොම ටිකයි. එන ගොඩනැගිල්ල කියන්නේ මේ සීමිත හිග සම්පත. මේ හිග සම්පතක පුතේ මෙන්න තියෙනවා විකල්ප. මොනවද තියෙන විකල්ප? පන්තියක් දාන්න පුළුවන්. හෝටලයක් දාන්න පුළුවන්. පුඩ්සිටියක් දාන්න පුළුවන්. ගාමන්ට් එකක් දාන්න පුළුවන්. ඔන්න විකල්ප. පුතේ මේ විකල්ප ප්‍රයෝජන අතරින් එකක් හිගයි එකක් අනිවාර්යෙන් තෝරගන්න වෙනවා. තේරීම. මේ හිග සම්පතෙන් විකල්ප ප්‍රයෝජන ඔන්න මේවා අතරින් එකක් පුතේ අනිවාර්යයෙන්ම මොකද්ද කරන්න වෙන්නේ? තෝරගන්න සිද්ධ වෙනවා. ඇයි? ඔක්කොම කරන්න බෑ. හිග සම්පතකට විකල්ප ප්‍රයෝජන තියෙනකොට ඒ සියලු විකල්ප ප්‍රයෝජන ඉටු කිරීමේ හැකියාවක් නැහැ. ඒවා අතරින් එකක් අනිවාර්යෙන්ම තෝරගන්න සිද්ධ වෙනවා. ඒවා අතරින් එකක් අනිවාර්යෙන්ම තෝරගන්න සිද්ධ වෙනවා. තේරෙනවද? දැන් මේ අපේ හොඳම එක තෝරගන්නවා ක්ලාස් එක. ඒත් එක්කම පුතේ අනිකුත් සියලුම අවස්ථා කැප කරන්න වෙනවා. අනිකුත් සියලුම අවස්ථා අතහරින්න කැප කරන්න වෙනවා. මේ අතහරින ඊළඟ හොඳම අවස්ථාවට කියනවා පුතේ නම මොකද්ද කියන්නේ පුතේ? ආවස්තික පිරිවෙන්. අතහරින ඊළඟ හොඳම අවස්ථාවට කියන නම මොකද්ද පුතේ? ආවස්තික පිරිවැය opportunity cost. එහෙනම් පුතේ හිග සම්පත් වලට ආර්ථික සම්පත් වලට අදාළ යමක් කරන්න යද්දී එකක් තෝරගන්න වෙනවා. තෝරගන්නවත් එක්කම පුතේ සෙසු සියලු අවස්ථා කැප කරන්න වෙනවා. කැප කරනවත් එක්කම හට ගන්නවා පුතේ මොකක්ද? ආවස්තික පිරිවෙන්. තේරුණා නේද? එහෙනම් පුතේ ආර්ථික භාණ්ඩ ආර්ථික සම්පත් නිර්වචනයේ අනිවාර්යයෙන්ම ඔබ සඳහන් කරන්න ඕන මෙන්න මේ කතාව. මොකක්ද? ආර්ථික සම්පත් පාවිච්චි කරද්දී හට ගන්න ඕන පිරිවැයක්ද පුතේ? ආවස්තික පිරිවැයක් හට ගන්න බව. රයිට් ලියන්න පුතේ යටින් රුලක් කරලා ඔය පැහැදිලිව ලියා ගන්න පුතේ රුලක් කරලා. ආර්ථික සම්පත් වල මූලික ලක්ෂණය ආර්ථික සම්පත් වල මූලික ලක්ෂණය ආර්ථික සම්පත් වල මූලික ලක්ෂණය හිගකම බැවින් ආර්ථික සම්පත් වල මූලික ලක්ෂණය හිගකම බැවින් ආර්ථික සම්පත් වල මූලික ලක්ෂණය හිගකම බැවින් රතු බැනත ගන්න පුතේ හිගකම බැවින් ආර්ථික සම්පත් රතු බැනත ගන්න පුතේ ආර්ථික සම්පත් වල මූලික ලක්ෂණය හිගකම බැවින් ආර්ථික සම්පත් උපයෝජනය කිරීමේදී ආර්ථික සම්පත් උපයෝජනය කිරීමේදී ආවස්තික පිරිවැයක් හටගනී. ආර්ථික සම්පත් උපයෝජනය කිරීමේදී
ආවස්තික පිරිවැයක් හටගනී. ආර්ථික සම්පත් උපයෝජනය කිරීමේදී ආවස්තික පිරිවැයක් හටගනී. ආර්ථික සම්පත් උපයෝජනය කිරීමේදී ආවස්තික පිරිවැයක් හටගනී. ආවස්තික පිරිවැයක් හටගනී. අන්න එන පුතේ අනිවාර්යෙන් ලියන්න. හටගන්නව මොකද්ද පුතේ? ආවස්තික පිරිවැයක්. ප්‍රශ්නය හොඳට ආයෙත් කියවන්න පුතේ. එහෙමයි විභාගෙදී හොඳේ. ප්‍රශ්න ටිකලා නැවත නැවත කියවනවා පුතේ. සමහර ප්‍රශ්න වලට කොටස් දෙක තුන තියෙනවා. ඒ ඔක්කොම කවරද කියලා බලන්න. මොකද අහන්නේ? ආර්ථික සම්පත් ඔබ නිර්වචනය කරන්නේ කෙසේද? ඔබ ඒවා වර්ග කරනු ලබන්නේ කෙසේද? ලියන්න. ආර්ථික සම්පත් ප්‍රධාන කොටස් හතරකි. ආර්ථික සම්පත් ප්‍රධාන කොටස් හතරකි. ප්‍රධාන කොටස් හතරයි. මොකද උත්තේ ප්‍රධාන කොටස් හතර? භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසාය. ලස්සනට එකට තුන් දාන්න. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසාය. දැන් දරුවෙකුට හිතෙන්න පුළුවන් මෙහෙම. අපරාධ මං තීරි පන්තියකට ගිහින්. මේ ඔක්කොම උගන්වනවානේ රිවිෂන් පන්ති. ඔව් අපරාධයක් තමයි. රයිට්. අපරාධයක් තමයි. මේ ඔක්කොම තීරි රිවිෂන් පන්ති උගන්වනවා. මෙතෙක් උගන්වපු සියලු දේවල් රිවිෂන් පන්තියේ නැවත උගන්වනවා. දරුවට හිතෙන්න පුළුවන් අපරාධෙම තීරි පන්තියකට ගිය සල්ලි දීලා රිවිෂන් පන්ති ඔක්කොම කරනවා. ඔව් අපරාධයක් තමයි. වර්ධ රිවිෂන් පන්ති ඔක්කොම ටික ආයෙ උගන්වනවා. ඇයි එහෙම කරන්නේ? පුතාට දැන් මේව මතක නැහැ නේද? විභාගයට යන්න මතක නැහැ. රයිට්. අපරාධේ නම් තීරි පන්ති ආවේ නේද? රයිට්. හොඳයි. ඒනට 23 මේ කාටවත් කියන්න එපා ඒක ඈ. රයිට්. රිවිෂන් පන්ති ආයෙ මුල ඉඳලා කරනවා. හරිද? රයිට්. හොඳයි. හොඳයි. ඊට පස්සේ පුතේ මේ බලන්න. හොඳට ඔන්න. දැන් මෙන්න මේක පුතේ කඩේ ඉඩ තියනවා නම් කඩේරි මත දාගන්න මෙන්න මේ සටහන. ඉඩ නැත්තම් පුතේ ඔය යටම අර ප්‍රශ්න අංකෙත් එක්ක තියෙන ඉඩක් එතන දාගන්න. ඉඩ තියනවා නම් ඔතනම දාගන්න. හරිද? ඉඩ නැත්තම් පුතේ ඔය යටම තියෙන ප්‍රශ්න අංකෙත් එක්ක තියෙනවනේ එතන දාගන්න. රයිට් දාගන්න මෙන්න. හිගකම තේරීම ආවස්තික පිරිවැය. මෙන්න හිග සම්පතක්. අපි නිකන් ගොඩනැගිල්ල කරමු. ගොඩනැගිල්ල. හිග සම්පතක් ආර්ථික සම්පතක්. හිග සම්පත් වලට කියන්නේ මොන සම්පත් කියලා? ආර්ථික සම්පත් කියලා කියනවා. මෙන්න විකල්ප. ක්ලාස් එක හෝටලේ පුච්චිටිය ගාමන්ට් එක. ගාමන්ට් එක. ක්ලාස් එක තෝරගත්තා. කැප කරන ඊළඟ පොත මේක ආවස්තික පිරිවැය. එහෙනම් පුතේ ආර්ථික සම්පත් පාවිච්චි කරද්දී අනිවාර්යෙන්ම මොකද හටගන්නේ? ආවස්තික පිරිවැයක් හට ගන්න. හොඳයි.
හරි. ඊට පස්සේ ආර්ථික නොවන සම්පත් නිදර්ශන යොදා ගනිමින් ආර්ථික නොවන සම්පත් පැහැදිලි කරන්න. මොකද කියන්නේ? නිදර්ශන යොදා ගනිමින් උදාහරණ යොදා ගනිමින් ආර්ථික නොවන සම්පත් පැහැදිලි කරන්න. නිදර්ශන යොදා ගනිමින් ආර්ථික නොවන සම්පත් පැහැදිලි කරන්න. උදාහරණ යොදා ගනිමින් ආර්ථික නොවන සම්පත් පැහැදිලි කරන්න. පැහැදිලි කරමු. මෙන්න මේක. හිරු එළිය, වාතය, වර්ෂා ජලය වගේ සැපයුමක් ඇති විට අසීමිත සැපයුමක් තියෙනවා. අපි කියමින් අසීමිත සැපයුමක් තියෙනවා. හිගකමක් නැති සම්පත්. හිගකමක් නැති සම්පත්. දැන් කියන්නේ කොහොමද පුතේ? උවමනාවන්ට සාපේක්ෂව අසීමිත සැපයුමක් තියෙනවා. හිගකමක් නැති සම්පත් වලට කියනවා පුතේ ආර්ථික නොවන සම්පත්. අසීමිතයි. අසීමිතයි. කිසිම හිගකමක් නැහැ. මදිකමක් නැහැ. අන්න ඒ. එහෙනම් අසීමිත සැපයුමක් තියෙන හිගකමක් නැති. හැබැයි අපි කොහොම නිර්වචනය කරද්දී ටිකක් බර සාරදාන නිර්වචනය කරන්නේ. කොහොමද? අපි කරමු මෙහෙම. ශූන්‍ය මිලකදී අසීමිත සැපයුමක් ඇති හිගකමක් නැති සම්පත් ආර්ථික නොවන සම්පත්. හිරුවිලිය, වාතය, වර්ෂා ජලය. right ලියන්න තියටින් ආර්ථික නොවන සම්පත් යනු 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 ශූන්‍ය මිලකදී පවා ආර්ථික නොවන සම්පත් යනු ශූන්‍ය මිලකදී පවා ශූන්‍ය මිලකදී පවා ශූන්‍ය මිලකදී පවා අසීමිත සැපයුමක් ඇති සම්පත් වේ. 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 ආර්ථික නොවන සම්පත් යනු ශූන්‍ය මිලකදී පවා අසීමිත සැපයුමක් ඇති සම්පත් වේ. මේවා මිනිස් උවමනාවන්ට සාපේක්ෂව අසීමිතව පවතී. අසීමිතව පවතී. අසීමිතව පවතී. අසීමිතව පවතී. මේවා මිනිස් උවමනාවන්ට සාපේක්ෂව අසීමිතව පවතී. හිගකමක් නොපවතී. හිගකමක් නොපවතී. අසීමිතව පවතී. හිගකමක් නොපවතී. හිගකමක් නොපවතී.
ආයෙ කියන්න පුතේ. මුලින් ඉඳලා අපි කියනවා ගන්න. ආර්ථික නොවන සම්පත් යනු ශූන්‍ය මිලකදී පවා අසීමිත සැපයුමක් ඇති සම්පත් වේ. මේවා මිනිස් උවමනාවන්ට සාපේක්ෂව අසීමිතව පවතී. මේවා මිනිස් උවමනාවන්ට සාපේක්ෂව අසීමිතව පවතී. හරිද? ඊට පස්සේ කියනවා පුතේ හිගකමක් නොපවතී. හිගකමක් නොපවතී. හරිද? right. සැපයුමක් ඇති විට කියන වචනය දාන්න ඔකම අපි ආර්ථික භාණ්ඩවල කියන එකක් පුතේ. දැන් අවුත් දන්නවා. මෙතෙන්ට එක අවශ්‍ය නැහැ. හරිද? right. හොඳයි. පුතේ තව වැදගත්ම දෙයක් කියන්න ඕන. මේ ආර්ථික නොවන සම්පත් පාවිච්චියේදී පුතේ ආවස්තික පිරිවැයක් හටගන්නේ නැහැ. ආර්ථික නොවන සම්පත් පාවිච්චි කරද්දී පුතේ ආවස්තික පිරිවැයක් හටගන්නේ නැහැ. දැන් බලන්න කොහොමද? අපි ඉස්සෙල්ලා කතා කරපු උදාහරණේ ගොඩනැගිල්ල. නේද? ගොඩනැගිල්ල. ක්ලාස් එකක් දාපු පාර. හොටෙල් එකක් දාන්න තිබිච්ච අවස්ථාව නැති වුණා. නේද? ක්ලාස් එකක් දාපු පාර හෝටලය හදන්න තිබිච්ච අවස්ථාව නැති වුණා. ක්ලාස් එක තෝරගත්තා. ක්ලාස් එක තෝරගත්තා. හොටෙල් එක කැප කළා. හෝටලේ තමයි අපේ මොකක්ද? ආවස්තික පිරිවැය. ඇයි එහෙම වුනේ? මේ සම්පත හිගයි. හිගයි. සීමිතයි. එහෙනම් ආර්ථික සම්පත් පාවිච්චි කරද්දී එක කාර්යයකට යොදාගත්තම තවත් කාර්යයකට මදි වෙනවා. හිගයි සීමිතයි. ක්ලාස් එක දැම්මම හොටෙල් එක අහිමි වුණා. ඊට පස්සේ මේ බලන්න ඊළඟ ස්වාභාවික වාතය. ස්වාභාවික වාතය. ඔන්න කර්මාන්තශාලාවක එන්ජිමක් දාලයට ගන්න. කර්මාන්තශාලාවක එන්ජිමක දහන කටයුත්තකට දාන්න. එහෙම යොදාගත්ත කියලා කැප කරන්න දෙයක් තියෙද? කැප කරන්න දෙයක් නෑ පුතේ. ඇයි කැප කරන්න දෙයක් නැත්තේ? අනිත් දෙයට මදි වෙන්නේ නැහැ. දැන් මේ බලන්නකෝ. ගොඩනැගිල්ලේ පන්තියක් දාවම හෝටලේ දාන්න තිබිච්ච අවස්ථාව නැති වෙනවා. ඒක අතාරින්න වෙනවා. ඒ සම්පත සීමිතයිනේ. හැබැයි බලන්න මේ ස්වාභාවික වාතය ටිකක් කර්මාන්තශාලාවක දහනයට යොදාගත්තා කියලා තව දෙයකට මදි වෙන්නේ. තව දෙයක් අතාරින්න ඕනේ. ගොවි මහත්තයෙක් වර්ෂා ජලය ටිකක් අරගෙන කුඹුර වගා කරයි කියලා තව දෙයකට මදි වෙන්නේ. තව දෙයක් අතාරින්න ඕනේ. ඇයි? ඕන තරම් තියෙන අසීමිතයි. හරිද? right ලියන්න යටින්. යන්න. ආර්ථික නොවන සම්පත් ආර්ථික නොවන සම්පත් හිගකමකින් යුක්ත නොවන නිසා ආර්ථික නොවන සම්පත් හිගකමකින් යුක්ත නොවන නිසා ඒවා උපයෝජනයේදී ආර්ථික නොවන සම්පත් හිගකමකින් යුක්ත නොවන නිසා ඒවා උපයෝජනයේදී රතු පෑන අතර ගන්න පුතේ. ඒවා උපයෝජනයේදී රතු පෑන අතර ගන්න. ආවස්තික පිරිවැයක් ඇති නොවේ. ඒවා භාවිතයේදී ආවස්තික පිරිවැයක් ඇති නොවේ. ඒවා භාවිතයේදී ආවස්තික පිරිවැයක් ඇති නොවේ. ඒවා භාවිතයේදී ආවස්තික පිරිවැයක් ඇති නොවේ.
ඒවා පාවිච්චි කරද්දී ආවස්තික පිටුවයක් නේ. right. උදාහරණ ලියන්න පුතේ. හිරු එළිය ස්වාභාවික වාතය. හිරු එළිය ස්වභාවික වාතය. හිරු එළිය ස්වාභාවික වාතය. වර්ෂා ජලය. හිරු එළිය ස්වභාවික වාතය වර්ෂා ජලය. හිරු එළිය ස්වභාවික වාතය වර්ෂා ජලය. හොඳයි. පුතේ මම විනාඩියක් ගන්නවා මේ රුවන් පනංගල YouTube නාලිකාව ආරම්භ කළේ මගේ ටියුෂන් එකේ ප්‍රවර්ධන කටයුත්තක් විදියට නෙවෙයි. ටියුෂන් එකට ළමයි වැඩි කරගන්න නෙවෙයි. පුතේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද ප්‍රශ්නය? ගොඩක් දරුවන්ට සිග්නල් නැහැ. මේ ඔන්ලයින් පන්ති වලට කනෙක්ට් වෙන්න සිග්නල් නැහැ පුතේ. සිග්නල් තිබුණා හරියට සිග්නල් නැති වුණාම මේක හරියට ඇහෙන්නේ නැහැ. එතකොට පුතේ ඒ දරුවෝ මේක අතහැරලා දාලා යනවා. ගොඩක් දරුවන්ගේ ළඟ තියෙන පුතේ ගොඩක් පරණ ෆෝන්. ඒවා හිටපු ගමන් කැඩලා යනවා. නේද? ඔබ අත්දැකීම් දන්නවා කියන්න ඕනේ නේද? හිටපු ගමන් ලයිට් යනවා රවුටරේ වැඩ කරන්නේ. ඔය වගේ විවිධාකාර ගැටලු නිසා පුතේ මේ ඔන්ලයින් පන්ති වලින් දරුවෝ මගහැරෙනවා. අන්නේ මගහැරෙන දරුවෝ වෙනුවෙන් තමයි මේ YouTube channel එක ආරම්භ කළේ. සිග්නල් නැති දරුවට සිග්නල් තියෙන තැනකට ඇවිල්ලා ඩවුන්ලෝඩ් කරගෙන ගිහින් බලන්න පුළුවන්. මොනවා හරි අපහසුතාවක් වෙලා පන්ති ඉන්න බැරිදා වෙච්ච දරුවට ඊට පස්සේ මේව බලන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. පුතේ ලංකාවේ මෙහෙම තමන් උගන්වන සියලු පාඩම් ටික පිළිවෙලට අංක දාලා YouTube එකට ඇතුළත් කරන ගුරුවරයෙක් මාතර දිස්ත්‍රික්කයේ ඉන්නවද කියලා බලන්න. ලංකාවේ ඉන්නවද කියලා බලන්න. කිසිම ගුරුවරයෙක් සාමාන්‍යයෙන් එහෙම කරන්නේ නැහැ. ඇයි තමන් උගන්වන ටික ඕන කෙනෙකුට බලා ගන්න පොදුවේ දෑවම ටියුෂන් ගුරුවරයාගේ වටිනාකමක් නැහැ. හැබැයි පුතේ මට ඒව පටු පරමාර්ථයක් නැහැ. මේ මගේම පටු සිතුවිල්ලක් නැහැ. පුතේ මම මේ ඉගෙන ගත්ත දේවල් ඉගෙන ගත්තේ නිදහස් අධ්‍යාපනයේ. නිදහස් අධ්‍යාපනයේ. ඒ වගේම මතක තියාගන්න ඕන මමත් විශ්වවිද්‍යාලයෙන් එළියට එද්දී කිසිම වත්කමක් තිබිච්ච නැති මිනිහෙක්. shopping bag එකක බඩු ටික දාගෙන විශ්වවිද්‍යාලයෙන් එළියට ආවා. ඒ මාපු ගමනේ වර්තමාන යන්තම් ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් හදාගත්තේ මේ ටියුෂන් වලින්. ඉතින් මම හිතුවා මේ මිනිස්සු දරුවෝ විපතටපත් වෙච්ච වෙලාවේ අධ්‍යාපනයේ අර්බුදයකට ගිහපු වෙලාවේ මට කරන්න පුළුවන් යුතුයකම තමයි මේ දරුවන්ට යමක් උගන්වන එක. ඒකට මම තෝරගත්ත හොඳම ක්‍රමය තමයි පුතේ මේ YouTube එක කියන්නේ. ඒතර පුතේ මේක තුල මම හිතනවා මගේ සමාජ වගකීමයි මම ඉෂ්ට කරන්නේ. මගේ සමාජ වගකීමයි ඉෂ්ට කරන්නේ. මොකද්ද? හැම දරුවටම උගන්වන්න පුළුවන් ක්‍රමවේදය. මුදල් මායිම් නැතුව, සීමා මායිම් නැතුව හැම දරුවටම උගන්වන්න පුළුවන් ක්‍රමවේදයක්. එන මගේ පුතේ මේ channel එක ගැන ඔබේ යාළුවෝ දැනුවත් කරන්න. පුතේ මේ නිබන්ධන හරිද? මට පුළුවන් ක්‍රම දෙකක් කරන්න. එකක් තමයි මට ඔබට ටියුට් එකේ ෆොටෝ ටික ගහලා WhatsApp දාන්න පුළුවන්. ඒක තමයි සරලම ක්‍රමය. ඔබට ඒතර කිසිම වියදමක් නැහැ. ටියුට් එකේ ෆොටෝ ටික WhatsApp දාන්න පුළුවන්. නැත්තම් පුතේ නම ලිපිනය සහ දුරකථන අංක දෙක මට මෙන්න මේ අංකයට WhatsApp කරන්න. මම ඔබට දින 3ක් තුල කුරියර් සේවාව ඔස්සේ ඔබේ නිවසටම නිබන්ධන ලැබීමට සලස්වනවා. හරිද? එහෙනම් පුතේ මේ පාඩම් ටික පිළිවෙලට අපි දානවා. පුතා ඉගෙන ගන්න. පුතා කොහේ පන්ති ගියත් ප්‍රශ්නයක් නැහැ. ඉගෙන ගන්න. මේ කොරෝනා වසංගතය නිසා ඔබේ ඉගෙනුම් කටයුතු බාධා කරගන්න එපා, අඩාල කරගන්න එපා. අනිවාර්යයෙන්ම ඔබේ දෙමව්පියන්ගේ අරමුණු ඉෂ්ට කරන්න කැප වෙන්න. මේ channel එක පාවිච්චි කරන්න. හරිද? right. I want